රටේ තියෙන රාජ්‍ය ආයතන බහුතරයක් පෞද්ගලීකරණය කරන්න ඕනි කියන තැන ඉන්න දෙන්නෙක් නිසාමයි මංජුට සහ මේ දන අද මේ කතාබහට අපි ඔයගොල්ලොම එකතු කරගන්න. ඉතින් බොහොම ආදරෙන් අද කතාබහට වැඩසටහනට පිළිගන්නවා. බොහොම ස්තුතියි. අයබෝවන් අභිෂේක. අයබෝවන් අභිෂේක. මේ ඔව් මංජු අපි නම් නිතරම හම්බ වෙනවනේ. ඉතින් කොහොමද මේ දවස්වල සාමාන්‍ය තත්ත්වය වැඩ කටයුතු? රටේ තත්ත්වයද නැත්නම් රට තමයි දැන් ඉතින් අපිට රටේ තත්ත්වය නම් මම හිතන්නේ ඒ කියන්නේ අවිනිශ්චිතභාවයේ ඒ තිබුණා වගේම තියෙනවා සමහර ඊටත් අඩු වැඩි වශයෙන්. මොකද අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඊළඟ ඉදිරි මාස කිහිපෙදමත් අපිට අවශ්‍ය කරන බල ශක්තිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන බොරතෙල් හෝ රිෆයින්ඩ් ප්‍රොඩක්ට්ස් එකන ඩීසල් වගේ සප්ලයි කිසිම දෙයක් මේලා සප්ලයි චේන් එක සිකියර් වෙලා නැහැ. ඉතින් එහෙම වුණාම කියන්නේ අපේ LCs උත් අපිට දැන් ඇක්සෙප්ට් කරන්න නැත්නම් ෆෝර්වර්ඩ් කොන්ට්‍රැක්ට්ස් මුකුත් නැත්නම් අනිවාර්යයෙන්ම ස්පොට් බයින් වලට තමයි යන්න වෙන්නේ. ඉතින් රජයක් විදිහට මම හිතන්නේ අපේ රටේ දෛනික අවශ්‍යතාවයට අවශ්‍ය කරන ස්පොට් බයින් වලට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය අපේ සංචිතවල අනිවාර්යයෙන්ම නැහැ කියන එක අපි හැමෝම මේ වෙනකොට දන්න දෙයක්. ඉතින් ඒකත් එක්ක ඉතින් ඔය ප්‍රශ්නේ කෙලින්ම අහන්න වෙන්නේ අපිටත් වඩා ඉතින් රටේ ඉන්න ඒ කියන්නේ රජයටම තමයි. මොකද මේ ඉතාමත් අවිනිශ්චිතයි. මොකද මේ ස්පොට් බයින් වලට යන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය නැත්තම් කොහොමද හෙට දවසේ අපේ රටේ ඒ කියන්නේ විදුලිය උත්පාදනය කරන තැන ඉඳලා අපේ තියෙන කර්මාන්ත ශාලා මේ පවත්වාගෙන යාම ඉඳලා අපේ රටේ ප්‍රවාහන සේවය, එතකොට පෞද්ගලික වාහන මේ හැම දෙයකටම ඊට පස්සේ මේක අනිත් අර මේ අර විශේෂ සයිකල් එක ඇතුළේ අනිත් හැම දෙයකටම බලපානවා. ඒ වුණාට අද දිහට තෙල් අඩු කරන්න යන කතාව. ඉතින් ඕවා අභිෂේක ඇත්තටම මම කියන්නේ මම නම් ඇත්තටම හරිම කනගාටුදායකයි. රටක් මෙච්චර අගාධයකට වැටලා තියෙද්දි තවදුරටත් මේ දේශපාලන ගිමික්ස් වලින්, ඒ කියන්නේ මේ වගේ පොඩි දේශපාලන විහිළුසක් වෙලා මිනිස්සුන්ව සමහර විට අර ආණ්ඩු විරෝධයක් නැගෙයි කියලා ඒකට යම් මේ පොඩි රුපියල් 10කින් රුපියල් 15කින් යම් මිලාඩු කිරීමක් කරන්න උත්සාහ කිරීම ඇත්තට මේ වෙලාවේ තාමත්ම මම කියන්නේ අසාධාරණයි මිනිසුන් වෙනුවෙන්. තවදුරටත් ඇයි මිනිසුන්ව රවට්ටන්නේ? දනා ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ? අපි සෑහෙන කාලෙකට පස්සේ ආයෙ හම්බුණා. ඉතින් අභිෂේක මේ දවස්වල අපි දැන් ආර්ථිකයේ ඉස්සරහට යන්න කිසිම සැලැස්මක් කවුරුත් ඉදිරිපත් කරලා නැති නිසා දැන් අපි ස්වාධීන ආයතන විදිහට අපි මේ රීසෙට් let's reset Sri Lanka reform now conference එක සංවිධානය කරනවා. ඇත්තටම මේ අපි එකතු කරපු අදහස් ඉස්සරහට අරගෙන යන්න. ඒක තමයි කරන්නේ. මොකද මේ දවස්වල වෙන කවුරුත් ඒ ගැන කතා කරන කට්ටිය ඒක ගන්න අමතක කරලා තියෙන නිසා අපි දැන් පොඩ්ඩක් උත්සාහ කරනවා තවත් අපිට අදහස් දීලා ලංකාව ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා. මොකද අපිට පේන විදිහට අභිෂේක අපි ඇඟට තේරෙන්නේ නැති වුණාට ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක කාලයක. මට මතකයි අර 11 වසරේ අපේ ඉස්කෝලේ සර් ඇවිල්ලා හැමදාම මේ ලියන බෝඩ් එකේ වාක්‍යයක් අසමත් වීමට සමත් වන්නා සමත් වීමට අසමත් වේ කියලා. ඔව් සමත් වීමට අසමත් වන්නා අසමත් වීමට සමත් වේ කියලා. ඉතින් ඒතකොට සර් කියන දේ තමයි විභාගේ ෆේල් වෙන්නේ විභාගේ ලියන දවසේ නෙමෙයි ඊට කාලයකට කලින් ඉඳන් කියලා. ඉතින් ඒ වගේ දැන් අපිට පේන විදිහට මේ ලංකාවේ එක්කෝ අසමත් රාජ්‍යයක් වෙනවා. එක්කෝ එහෙම නැත්නම් අපි ආසියාවේ නැගී යන ආර්ථිකයක් බවට පත් වෙනවා. හැබැයි ওই දෙක කරන්න පුළුවන් අපිට ඕන ආර්ථිකයේ ප්‍රතිසංවිධාන ටික කරගත්තොත් විතරයි. ඉතින් දැනට අවාසනාවකට පේන්න දින්න අපි මේ අසමත් රාජ්‍යයක් පැත්තට තමයි යන්නේ. මොකද අපි කිසිම ප්‍රතිසංවිධානයක් අරගෙන ඇවිල්ලා නැහැ. ඉතින් අපි සමත් වීමට අසමත් වෙමින් තමයි යන්නේ. ඉතින් එතකොට අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන. ඉතින් අපිට ඕනේ කොහොම හරි ලංකාවේ ජනතාව වෙනුවෙන් ලංකාව සමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අරන් එන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ දවස්වල reform now conference එක නැත්නම් reset let's reset Sri Lanka කියන තේමාව යටතේ තමයි අපි ඒක සංවිධානය කරන්නේ. ඒක වැඩ තමයි මේ දවස්වල කරන්නේ. ඔව් රටටත් කාලය වැදගත්. ඉතින් ඕගොල්ලෝගේ කාලයත් වැදගත් කියලා හිතනවා. හැබැයි ඉතින් අපි රට පැත්තෙන් හිතලා නෙමෙයි සංවාදය සියල්ල කරන්නේ. කෙසේ වෙතත් දැන් මේ අද කතාවට ආවොත් මේ දවස්වල මේ සජිත්ට ටිකක් පැත්තමාරු වෙලා වගේ නිකන් ප්‍රකාශ අපි දකිනවා. ඒ කියන්නේ පෙට්‍රෝලියම් එක පෞද්ගලිකකරණය කිරීම නිකන් හතුරු වැඩක් වගේ ප්‍රකාශනිකුත් කරනවා. ඊට පස්සේ මම හිතන්නේ රටට හතුරු වීමක් වගේ ප්‍රකාශනිකුත් කරනවා. ඊට පස්සේ මම හිතන්නේ ජාතික ජනබලවේගයේ මතයත් ඒ වගේ මම හිතන්නේ ඒකට ප්‍රධාන හේතුව වෘත්තීය සමිති වෙන්න ඕන. කෙසේදත් මම ඒ කතාවෙන් අහන්න කැමති. අපි පෙට්‍රෝලියම් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මම මුලින්ම දනාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. දනා පෙට්‍රෝලියම් එක පෞද්ගලිකකරණය කළොත් ඔය කියන විදියට ඒක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? මොකද ඕක නිතරම කියන කතාවක් නේ. අපිට ඉන්ටර්වියුස් වලත් කියන දෙයක්. බෑ ඒක කරත්ත තියන්න එපා. ඔව් අභිෂේක මුලින්ම අපි දැන් ජනතාව ගොඩක් හිතන් ඉන්නවා පෙට්‍රෝලියම් එක ජනතාවගේ
ලංකා ගමනාගමන මණ්ඩලයේ ජනතාවගේ එහෙම කියලා ශ්‍රී ලංකන් එක ජනතාවගේ කියලා හිතන් ඉන්නවා. ඉතින් මම ඒ ජනතාවගෙන් අහන්න කැමති ඇත්තටම ඔබ ජනතාවගේ නම් ඔබතුමන්ලට ඔය පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ වත්තකටවත් ඇතුළු වෙන්නවත් පුළුවන්ද? දැන් ඔයාට අයිති නම් ඒක ඔයාට යන්න පුළුවන් වෙන්න එපා. එහෙමත් නැහැ. ඔයාට අඩුම ගානේ ජනතාවට අයිති වුණා කියලා සල්ලි දීලවත් තෙල් ටිකක් ගහ ගන්නවත් බෑ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ෂෙඩ් එකකින් දැන් තියෙන වාතාවරණය අනුව. එතකොට සල්ලි දීලා තෙල් ගහන්නත් බැරි නම් ඒකට එක්සස් එකකුත් නැත්තම් පාරේ ගමනාගමන මණ්ඩලය ගත්තොත් එහෙම පාරේ CTV බස් එකක යන්න බස් එකක්වත් නැත්තම් ඒක යන්න ඕනේ ෆුඩ් බෝඩ් එකේ හරි අර පිටිපස්සේ බෆර් එකේ වවුලෙක් වගේ ඉල්ලලා නම් ඒක ජනතාවට අයිති කියලා අපිට කියන්න පුළුවන්. මොකද ජනතාවට ඒක යන්න බෑ ඇත්තටම. එතකොට ඔය ඇවිල්ලා ඇත්තටම ජනතාවට නෙවෙයි ඕක ඇවිල්ලා අර දේශපාලන අධිකාරියේ ඉන්නේ ඒගොල්ලොන්ගේ ගොඩනගාගත්තු කට්ටියට තමයි ඔක අයිති. ඒකේ ජාතික ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක්වත් නැහැ මට මගේ දැනුමේ හැටියට. ඒ වගේම ඕක ජනතාවට අයිති කියලා ඔය ජනතාව රවටන වැඩක් තමයි කරන්නේ. මොකද ඒතකොට ජනතාව හිතන්නේ ඇත්තටම මේක අපිට අයිති නිසා අපෙන් මොන හරි උදුර ගන්නවා කියලා. ඇත්තට මේක නෙමෙයි. ඒ ලේබල් එක ගහලා ඒ කියන කට්ටියක අයිති කරන් ඉන්නේ. මට අයිති කරගෙන මම කියනවා මේ ඔයගොල්ලෝ මගේ එක ගන්න එපා ගත්තොත් ජනතාවට තමයි නැතිනේ කියලා. ජනතාවට නැති වෙන්නේ ජනතාවට අයිති එක මම මගේ යටතේ තියන් ඉන්නවා රජය විදියට. ඇත්තටම රජයක ජනතාවට ලබා දෙනවා කියලා කියන්නේ පුද්ගලිකාංශයට ලබා දෙනවා කියන එක. පුද්ගලිකාංශයට ලබා දීම තමයි මම දකින විදියට සැබෑම ජනතාවට ලබා දීම. මම ඒක අවසාන උදාහරණයකින් කියලා කියන්නම්. ඇයි එහෙම මම කියන්නේ කියලා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මගේ මතකෙ වැරදි නම් පළවෙනි මාස 4ට බිලියන 600 ගාණක් පාඩු ලැබුවා. මාස 4ට බිලියන 600 ගාණක්. මම කලිනුත් කියලා තිනවා බිලියනයක් කියලා කියන්නේ දවසකට රුපියල් 1000 ගාණ එකතු කරොත් එහෙම ඒ කියන්නේ මාසෙට රුපියල් 30000ක් අවුරුදු 2700ක් යනවා එකතු කරන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලුම්බිනි සල්ලි වලින් ඉපදිච්ච දවසේ ඉඳලා අද තා වෙනතුරු අපි රුපියල් 1000 ගාණ එකතු කරත් අපිට තාම බිලියනයක් එකතු කරගන්න බෑ. තව 7 වර්ෂයක් දෙකක් විතර අපි බිලියන රුපියල් 1000 ගාණ එකතු කරනවා. ඒ වගේ 600ක් පාඩු ලැබුවා මාස 4කට. ලංකාවේ දුප්පත් මිනිස්සුන්ටම කියලා තියෙන සමෘද්ධියට වෙන් කරලා තියෙන බිලියන 50යි. අවුරුද්දටම. අරක මාස 6ට පාඩු ලැබුවා බිලියන 600ක්. මේක අවුරුද්දටම වෙන් කරලා තියෙන බිලියන 50යි. ඒතකොට අර වගේ 6 ගුණයක් අපි මාස 4කට වියදම් කරනවා කිසිම තේරුමක් නැතුව. ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එහෙම. ඒකත් මාස 4කට පාඩු ලැබුවා බිලියන 200 ගාණක්. සමෘද්ධියට වෙන් කරලා තියෙන්නේ බිලියන 50යි. ඉතින් අභිෂේක මාත් කැමති ඔයාගෙනුත් ප්‍රශ්නයක් අහන්න. දැන් කාටද ජනතාවට අයිතිද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවද? එහෙම නැත්නම් අපි ප්‍රේක්ෂකයන්ගෙන්ම අහමු මේකෙන් මේක ජනතාවට ඇත්තටම අයිති දෙයක්ද කියලා. එච්චර පාඩු ලබද්දි සමෘද්ධිය වගේ 6 ගුණයක් 8 ගුණයක් ආයතන දෙකක් විතරයි ඔය. ඒ වගේ 527 ලයිස්තුවක් තියෙනවා මං ගාව. ඒවත් ඔක්කොම එකතු කරාම මේක කාටද අයිති කියලා අපිට හිතා ගන්න පුළුවන්. දනාට උත්තරේ දීලා මම මංජුගේ ප්‍රශ්නයට මම නම් කැමතියි. ඉතින් පෞද්ගලිකකරණය කරනවාට මංජු මම අහන්න කැමතියි දැන් කංජතෙල් සංස්ථාව එතකොට විදුලි බල මණ්ඩලය මං කියන්නේ මේ ලාභ ලැබීම පවක්ද? ඒ ප්‍රශ්නෙට එන්න කලින්ම තව පොඩ්ඩක් අර මේ දන්නාත් කීප එකට 100%ක්ම එකඟ වෙමින් ඒකට තව පොඩ්ඩක් මම මේ කරුණ කීපයක් එකතු කරන්නම්. මේ අපි ලංකාවේ හරිම අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා අභිෂේක. මේ ලංකාවේ ගොඩාක් දේවල් වල මේ අපි අර මේ ඒකේ තියෙන කම්ප්ලෙක්සිටි එකවත් අර ඉන්ඩෙප්ත් නොලෙජ් එකක්වත් නැතුව හැමතිස්සෙම පොඩි තැන් වලින් උඩ තැන් වලින් අල්ලගෙන ඊට පස්සේ අර අපි සම්ජම් කියන අර අන්ධයාලිය කියවනකොට අර මොකද්ද වංගඩියක් වගේ කියනවා කොස්සක් වගේ කියනවා අන්න ඒ වගේ ඒ කියන්නේ මේක සම්පූර්ණ මේ අර කියන්නේ පික්චර් එක බිග් පික්චර් එක බලන්න නැතුව ඒ පිළිබඳ කතා කරන්න ගියාම තමයි ඔය වගේ බිල්ලෝමවලා පොඩි පොඩි දේශපාලන වාසිත් එක්ක ඔය වගේ කතා කරලා නෑ නෑ මේක මේ කියන්නේ පෞද්ගලිකරණය නොවිය යුතුයි කියන එකට හේතු දක්වන්නේ. දැන් අපි හැමතිස්සෙම ඔය වගේ දේවල් කතා කරන්න ඕනේ ලෝකේ මේ ඔය වගේ ඒ කියන්නේ ඒ අදාළ කර්මාන්තේ එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එක තියෙන ක්‍රියාවලිය පිළිබඳ ඒ කියන්නේ මුලින් ඉඳලා අගටම ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මොන වගේ රටවල මොන වගේ විදිහද ක්‍රියාත්මක වෙන්නේ කියන එක බලලා right එතකොට දැන් පෙට්‍රෝලියම් එක ප්‍රයිවටයිසේෂන් එක ලංකාව ගත්තොත් එහෙම ලංකාව කියන්නේ තෙල් නිෂ්පාදනය කරන්නේ නැති රටක් හරිද එතකොට ලංකාවේදී මේ මුළු බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළතම සිද්ධ වෙන්නේ වැඩිම උනොත් කරන්නේ බොරු තෙල් ලංකාවට ගෙනල්ලා තෙල් පිරිපහදු කරලා බෙදා හරිනවා එහෙම නැත්නම් පිරිපහදු කරන ලද ඩීසල් පෙට්‍රල් වගේ ඒවා වෙනම ගෙනල්ලා කෙලින්ම ස්පොට් ඒ කියන්නේ ස්පොට් මාකට් එකෙන් අරගෙන විකුණනවා. අපේ ලංකාවට ගෙනල්ලා විකුණනවා. එතකොට දැන් බහුතරයක් රටවල් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර තියෙන ගොඩාක් රටවල් ගත්තොත් එන්නේ බටහිර රටවල් සහ තෙල් නිෂ්පාදනය කරන සහ නොකරන රටවල් ගත්තොත් එහෙම තෙල් නිෂ්පාදනය නොකරන රටවල් ගන්නකෝ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේක
පෞද්ගලිකාංශයට බාධා වෙලා තියෙනවා. මොකද පෞද්ගලිකාංශය තුලින් තමයි මේ වගේ කියන්නේ අර තරඟකාරී අපි මේ ලංකාවේ තියෙන දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරදිට යන ලංකාවට හැමතිස්සෙම අහුවෙන්නේ පෞද්ගලීකරණය කරන්න ගියාම අර ලංකාවේ තියෙන්නේ හරි මේ මොකද ධනවාදී නෙමෙයිනේ අපි හැමතිස්සෙම කියන්නේ මේක ක්‍රෝනි කැපිටලිසම් ගැන තියෙන්නේ. ඒතර ඒක ඇතුලේ හැමතිස්සෙම මෙතන මොනොපොලි එකක් හැදෙනවා. මොකද අර දේශපාලඥයන්ගේ හිතමිතුරන්ට විතරයි මේක අවස්ථාව ලබා දෙන්නේ. ඒතර මෙතන කවදාවත් තරණ කාලයේ වෙනදමලක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම කියන්නේ මහ ජනතාවගේ සූරාකෑමක් ලක් වෙනවා. හරියටම හරි. ඔන්න ඒ කියන්නේ දේශපාලඥයන් විසින් මේකම කරලා ඊට පස්සේ ඒක තමන් කරන දේම බිල් එක විදිහට පෙන්නනවා. ඒක හින්දා මංජු ඔය කියන්නේ වෙළඳපළට සියලු බලය ලබා දෙන්න කියලා. තරඟකාරී බලය කියන්නේ මෙහෙම බලය කියන්නේ බොහොම සාපේක්ෂ වචනයක්. අපි කියන්නේ තරඟකාරී වෙළඳපළක් ඇති විය යුතුයි. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට වෙළඳපළ ඇතුලේ ඒ වෙළඳපළයේ අවශ්‍යතාවය වෙළඳපළට ඇතුළත් වීමට අවශ්‍ය කරන නිර්ණායකයන් සම්පූර්ණ කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කිසිම හිතවත්කමක් ඇඳුම්කමක් නැතුව විශේෂ වර ප්‍රසාද නැතුව ඒ වෙළඳපළ තුළට ඇතුළත් වෙන්න. ඒතර ඒ තුලින් සිද්ධ වෙන්නේ තරංකාරී වෙළඳපළ ඇතුළේ තමයි අපි කියන්නේ ඉනෝවේෂන්ස්. එහෙම නැත්නම් මේ ක්වොලිටි එක, එහෙම නැත්නම් ක්වොන්ටිටි එක හැම එකක්ම වර්ධනය වෙන්නේ මේක ඇතුලේ. එතකොට දැන් අර මම කියාගෙන ආවේ අපේ බොරු තෙල් පිළිබඳ ප්‍රශ්නේදී දැන් ලංකාවේ තෙල් නිෂ්පාදනය කරන්නේ නැහැ. හරිද? සමහර රටවල් තියෙනවා ලෝකේ තෙල් නිෂ්පාදනය කරන රටවල් ඒ රටවල් කැමති නැහැ ඒක පෞද්ගලික ආයතන වල දෙන එක ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් සෞදි අරාබිය ගත්තොත් එහෙම, එතකොට වෙනසුලා වගේ රටවල් ගත්තොත් එහෙම, එතකොට අප්‍රිකානු මහද්වීපයේ සමහර රටවල් ඒ රටවල තෙල්වල ඒ කියන්නේ තෙල් නිෂ්පාදනය කරන අපි හිතමු තෙල් ලිඳක තෙල් ටික උඩට ගන්නකොට එක තෙල් බැරල් එකක් උඩට ගන්න. ඒ කියන්නේ ලිඳෙන් උඩට ගන්න යන වියදම අපි කරන $50ක් කියලා. එතකොට සමහර රටවල් තියෙනවා ඒකට මාජින් එකක් එකතු කරලා කෙලින්ම ඒක විකුණනවා. ඒක විකුණනවා $55ට 60ට විකුණනවා. සමහර රටවල් තියෙනවා ඒකට ඒ කියන්නේ ඒ රටේ තියෙන සම්පූර්ණ සුබ සාධනය සහ සංවර්ධන කටයුතු සියල්ලම කරන්නේ මේ තෙල් වලින් එන ආදායමෙන්. ඒතකොට ඒකින්ද මේ තෙල් ටිකට සෑහෙන ටැක්ස් එකක් ඒගොල්ලෝ ඇඩ් කරනවා. හරිද? ඒතකොට ඒ වගේ රටවල් විශේෂයෙන් දැන් සෞදි අරාබිය ගත්තොත් එහෙම, එහෙම නැත්නම් වෙනසුලා ගත්තොත් එහෙම. සමහර අප්‍රිකානු රටවල් විශාල බදු මුදලක් එකතු කරනවා මේ අපි එකට කියනවාට මේ මොකද වෙල් හෙඩ් එකෙන් වෙල් හෙඩ් එකට ඇඩ් කරන ටැක්ස් එක කියලා. හරිද? ඒතකොට ඒගොල්ලෝ ඒ වගේ රටවල් ඇත්තටම තෙල් නිෂ්පාදනය පෞද්ගලීකරණය කරන මම එකයි කියන්නේ මේ හැමතිස්සෙම අපි මේ බ්‍රෝඩ් මේ බ්‍රෂ් එකකින් මේවා පේන්ට් කරන්න හොඳ නැහැ. ඒ අවස්ථාවට ගැළපෙන දේ අපි කතා කරන්න ඕනේ. ඒතකොට ඒ වගේ රටවලට පෞද්ගලීකරණය කරන්න බෑ. මොකද ඒ රටවල තියෙන සියලුම සුබ සාධන කටයුතු වලට අවශ්‍ය කරන සියලුම ධනය මූලික ධනය උපයගන්නේ සාමාන්‍ය ජනතාවගෙන් ගන්න ටැක්ස් එක නෙමෙයි. මේ තෙල් නිෂ්පාදනය තුලින් සහ ඒ විකුණා ගැනීම විකිණීම තුලින් කරන මේ කියන්නේ බදු ආදායමෙන්. හරිද? ඒතකොට ඒගොල්ලෝ ඒකට වෙන ක්‍රමයක් හොයාගන්නා තුරු ඒගොල්ලන්ට ඒ අවස්ථාවට යෑමේ අපහසුතාවක් තියෙනවා. නමුත් අපේ වගේ රටක ඉතාමත් මේ ප්‍රොසෙස් එක ඇතුලේ ඉතාමත් සරල දේවල් දෙකක් විතරයි කරන්නේ. එක්කෝ තෙල් පිරිපාදු කරලා විකුණනවා. එහෙම නැත්නම් අපි ගෙනල්ලා තියෙන ටික විකුණනවා. ඉතින් මේකදී ඇත්තටම මේ කියන්නේ ට්‍රේඩ් ගවර්න්මන්ට් එකක් කියන්නේ රජයක් නිකන් හෝල්සේල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි මේ කියන්නේ සංකීර්ණ ක්‍රියාවලිය නිෂ්පාදන තෙල් නිෂ්පාදනයේ ක්‍රියාවලියක් ගත්තොත් එහෙම අභිෂේක ඉතාමත් සංකීර්ණයි. මොකද රිසර්ව්ස් හොයාගන්නම සාමාන්‍යයෙන් යනවා අපි කියන unproven reserves කියලා ඒවා හොයාගන්නම අවුරුදු 5ක් විතර යනවා. ඊට පස්සේ ඒකට proved and developed කරන්න තව අවුරුදු 8ක් විතර යනවා. හරිද? අවුරුදු 8ක් 10ක් 15ක අතර ඒ වගේ ලොකු කාලයක් මේවට ධනය කියන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔය හැම දෙයකටම වියදම් කරලා තමයි ඊට අතර පත් කරගන්නේ. අපි කරන්නේ ඒවා නෙමෙයිනේ. ස්පොට් අපි ගොඩාක් වෙලාවට කරන්නේ එක්ක ෆෝර්ඩ් කොන්ට්‍රැක්ටර් ඉලා බොරතෙල් ගන්නවා එහෙම නැත්නම් ස්පොට් බයින් වලට යනවා. ඉතින් මම කියන්නේ ආණ්ඩුවක් අවශ්‍ය නැහැ ඔය දේ කරන්න. මෙච්චර ලොකු දැන් අපේ තෙල් සංස්ථාව ගත්තොත් එimhe කොච්චර සේවක සංඛ්‍යාවක් ඉන්නවද මං හිතන්නේ 5000කට අධික ප්‍රමාණයක් ඉන්නවනේ. ඉතින් ඒ වගේ ලොකු බරක් දරාගෙන ඊට පස්සේ අපි කියනවා ගොඩක් වෙලාට රිස්ක් එක මේ වගේ දේවල් කරනකොට රිස්ක් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මාකට් රිස්ක් එනවා, කමර්ෂල් රිස්ක් එනවා. මං කියන්නේ රජයකට මේ අවදානම ගන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මේක රිස්ක් ඇලොකේෂන් එකක් කරන්න ඕනේ. ඒකට හොඳම රිස්ක් ඇලොකේෂන් එක කරනකොට අපිට මේ වගේ වෙලාවදී හොඳම දේ තමයි පෞද්ගලික අංශයේ රිස්ක් ඇලොකේෂන් එක කරනවා. හැබැයි දැන් ඒතර තව තර්කයක් ගෙනවා සමහර අය මේකෙදි මේක ඇත්තට මම හිතන්නේ බොරදෙල් කියන්නේ අපේ තෙල් වලට වගේම විදුලියටත් කියන දෙයක්. ඔව් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා කියනවා. දැන් ඉස්ලාම ජාතික ආරක්ෂාව කියන එක අපි ඉස්ලාම නිර්වචනය කරගෙන ඉන්නවනේ මොකක්ද එතනින් ඒගොල්ලෝ අදහස් කරන්න කියලා. හරිද? එතකොට කවුරු හරි කියනවා නම් එහෙම මේක පෞද්ගලිකරණය කරොත් එහෙම අපි මේ අපේ තෙල් මේ අපිට තෙල් කියන්නේ තෙල් සැපයුම එතකොට ඒක පෞද්ගලිකරණය කිරීම තුළින් ඒගොල්ලෝ මේක තෙල් හදිසියෙ ගේන්න නැතුව හිටියොත් එහෙම එතකොට රටට අවශ්‍ය කරන තෙල් ටික ලැබෙන්නේ නැතු වෙනවා. ඒ කතාව කියනවනේ. දැන් අපි ඉස්ලාම මේ අපිට ඒ කියන්නේ අපේ කාමරේ ඉන්න සුදු අලියා වඳුරගෙන ඉමුකෝ. දැන් රජයේ මෙච්චර කල් කරලත් දැන් මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ. අපි මිනිස්සු ඔක්කොම පොලිමට ගිහිල්ලා තියෙන පාරේ රැළන තෙල් ටික නැතුව. හරිද? ඒකෙන්ද ඒ තර්කේ එතනින්ම බිඳ වැටෙනවා. ඒ කියන්නේ රජයක් විසින් කරනකොටත් ඒකත් සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙනවා.
ඒකට තව කෙනෙක් කියන්න આવොත් එහෙම නෑ එහෙම නෙමෙයි හොඳ රජයක් આવොත් මේක හොඳට කරන්න පුළුවන්. ඒකට රාජ ආරක්ෂාවට තියාගන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. රජයක තියෙන එක්ස්පර්ටිස් එක ප්‍රවීණතාව නෙමෙයි බිස්නස් එකක්. මේ වගේ සරල ක්‍රියාවලියක් මේවා කරන එක. ඊට වඩා ඒ රිසෝසස් ටික අපිට ඊට වඩා ගොඩාක් හොඳ දේවල් වලට අපිට යොමු කරන්න පුළුවන්. රජය විසින් කළ යුත්තේ මේ වගේ දේවල්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම රටක ආර්ථික සංවර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන බලශක්තිය වගේ දේවල් යම් කිසි නියාමනයක් තුළ දැන් අපි ඩීරෙගියුලේෂන්ස් ඇතුළත අපි තදරම ඉන්නවා. හැබැයි ඒක ඇතුළේ අපි කියනවා රෙගියුලේෂන්ස් වෙන්න ඕන තැන් කිහිපයකුත් තියෙනවා. කන්සියුමර්, එන්වයරන්මන්ට්, එතකොට මාකට් පාර්ටිසිපන්ට්, නැෂනල් සිකියුරිටි. එතකොට නැෂනල් සිකියුරිටි එක ඇතුළේ යටතේ අපේ නීති පද්ධතිය තියෙන්න ඕනේ යම් කිසි පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතාම අපේ රටේ බලශක්ති නිෂ්පාදනයට බාධා කරනවා නම් ඔවුන්ව අපි කියන්නේ අර ට්‍රීසන් කියලා, ඒ කියන්නේ රාජ්‍ය පාවාදීමක් වශයෙන් අන්න ඒ වගේ ඒ විදිහට සලකලා ඔන්න නීති ඉදිරියට පමුණලා දඬුවම් දෙන්න. ඒකයි සිදුවේ යුත්තේ. එහෙම නැතුව මේ ඔක්කොම බදාගෙන අනාගෙන මුළු රටක් නාස්ති කරන එක නෙමෙයි. ඒ වගේ මම කියන්නේ මේවා ඇවිල්ලා මේ අපිට මේ රොකට් සයන්ස් කියන්නේ අලුතෙන් හොයාගන්න ඕන දේවල් නෙමෙයි අභිෂේක. පහුගිය අවුරුදු 100ක් 200ක් පුරාවටම ලෝකේ හැමතැනම එක එක විදිහට මේක මේ කියන්නේ ටෙස්ට් කරලා අන්තිමට හොඳම ටෙස්ට් ඇන්ඩ් ප්‍රූවන් මොඩල්ස් හැවිල්ලා තියෙනවා. ඉතින් අපි කරන්න ඕනේ රාජ්‍ය කවුරු හරි දෙයක් කෙනෙක් කියනවා නම් මේක රාජ්‍ය ආරක්ෂාවට බලපානවා කියලා සම්පූර්ණ බොරුවක්. මේකට 100%ක්ම පෞද්ගලිකරණය කරලා මේක ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රියාවලියක් බවට පත් කරලා ඊට පස්සේ රටේ ආර්ථිකයට යම් කිසි විදිහකින් අපිට හිතෙනවා නම් මේ ඒ ගන්න පෞද්ගලික ආයතන විසින් යම් කිසි බලපෑමක් කරනවා කියලා ඔවුන්ව නීති ඉදිරියට ගෙනල්ලා රාජ්‍ය විරෝධී කටයුතු කරනවා කියලා උන්ට දැඩි දඬුවම් දැඩි ඒ කියන්නේ ෆයින්ස් ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටක ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් ඒගොල්ලන්ට හිරේ යනවා ඒ කියන්නේ ජීවිත කාලෙටම. ඒ කියන්නේ ඒ ට්‍රීසන් කියන මේක යටතේ ජීවිත කාලෙම හිරේ දානවා. දැන් අපි ගත්තොත් එහෙම ලෝකේ බලවත්ම කියන හොඳටම ශක්තිමත්වම තියෙන බලශක්තිය තියෙන රටවල් ගත්තොත් එහෙම ජර්මනිය එක්සත් රාජ්‍යානය ඇමරිකා එක්සත් ජනපදයේ හැම රටකම මේවා මේ පෞද්ගලික ක්ෂේත්‍රෙ මෙහෙවන්නේ. නමුත් ඒවා එකක්වත් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වෙලා නැහැ. සමාවෙන්න මේ උත්තරේ වැඩි වුණාට නමුත් මම කියන්නේ ඒක පොඩ්ඩක් ලියා ගන්න අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් මිනිස්සු හරිම වැරදි තැනකින් මේක අල්ලගන්නේ. ඒකයි. හරි මම නැවත මගේ අර ප්‍රශ්නය අහන්නම් මේ කංචිතෙල් සංස්ථාව එතකොට විදුලි බල මණ්ඩලය ලාභ ලැබීම පවා නෑ ඒවා අනිවාර්යයෙන්ම ලාභ ලැබිය යුතුමයි. ඒ කියන්නේ මෙහෙමනේ කොහොමනත් ඒවා සේවාවන් සපයන ආයතන ඒ කියන්නේ සේවාවක් සපයනවා. නමුත් කිසිම ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ සමහර සේවාවල් තියෙනවා ලාභ ලැබීම අරමුණු නොකර ගන්නා දේවල්. සෞඛ්‍ය වගේ දේවල්, අධ්‍යාපන රාජ්‍ය අධ්‍යාපන වගේ දේවල් එන්න පුළුවන්. හරිද? එතනදිත් අපි විශ්වාස කරනවා පෞද්ගලික අධ්‍යාපනය පැමිණිය යුතුයි කියලා. එහා සමගාමීව රාජ්‍ය අධ්‍යාපනය තිබිය යුතුයි. සෞඛ්‍ය වගේ දෙයක් නැත්නම් රාජ්‍ය පොලිසිය එහෙම නැත්නම් හමුදාව ඒ වගේ දේවල් ලාභ ලබන දේවල් නෙමෙයි. නමුත් තෙල් ඒ කියන්නේ khනිජ තෙල් සහ විදුලිය කියන එක අනිවාර්යෙන්ම ලාභ ලබන ආයතන විය යුතුමයි. ඒකෙන් ඇත්තටම කිසි කෙනෙක්ට හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තව දුරටත් ඒ සේවාවන් පාරිභෝගිකයන්ට හොඳට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මොකද ඒ ලබන ලාභ තුලින් පමණයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඕනෑම ආයතනයක් ගත්තොත් එහෙම ඒ ලබන ලාභ වලින් යම්කිසි ප්‍රතිශතයක් ඉතුරු කරගෙන ඊට පස්සේ ඒ සේවාවන් තව දුරටත් වැඩි දියුණු කිරීම අවශ්‍ය කරන අපි කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්නේ, මාකට් එක්ස්පැන්ෂන් කරන්නේ. හැම දෙයකටම මේ මුදල් ඒ ලාභය තියාගන්න එපා. එහෙම නැත්නම් ආයසරයක් නැත්නම් රජය කියන්නේ අපේ බදු මුදල් වලින්. නැත්නම් තවදුරටත් අපේ බදු මුදල් වලින් මේක කරන්න වෙන්නේ. අපි හිතමු දැන් අවුරුදු 5ක් 10ක් යනකොට අපේ තියෙන රිෆයිනරි එකක් අපිට රිටයර් කරන්න වෙනවා. අලුතෙන් එකක් හදන්න වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් අපේ මොන හරි ඒ කියන්නේ අපේ ග්‍රිඩ් එකට අලුතෙන් නැෂනල් ග්‍රිඩ් එකට එකතු කරන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න අවශ්‍ය කරන මුදල් අපි සපයා ගන්න පුළුවන් වෙන්නේ ඒවා ලාභ ලබන ආයතන බවට පත් කිරීම තුළින් පමණයි. පෙට්‍රෝලියම් එක එතකොට CBA එක ලාභ ලබන ආයතන බවට පත් කරන්න සිංගුලාරිටි ෆවුන්ඩ් විදියට ඔබ යෝජනා කරන්නේ මොනවාගේ කාර්ය? අපි ඇත්තටම ගොඩක් ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා අභිෂේක. මම හිතන්නේ වැඩසටහන ඉදිරි වැඩසටහන වලදීත් අපි ඒ ගැන පැහැදිලි කිරීම කරන්නත් උත්සාහ කරනවා. මම ඉතාමත්ම කෙටියෙන් කියන්නම්. කියන්නේ බොර තෙල්, ඒ කියන්නේ අපේ තියෙන බලශක්තියට අවශ්‍ය කරන මේ ඒ කියන්නේ බොර තෙල් සහ රිෆයින්ඩ් ප්‍රොඩක්ට්ස් සඳහා අපි ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් කියන මොඩල් එකක් අපි කතා කරලා තිනවා. මේක අපි දීර්ඝ වශයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවලත් ඒ වගේම වීඩියෝ සාකච්ඡාවලත් කරලා තියෙනවා. ඒකදී සරලම කරන්නේ ඇත්තටම ඒ බොර තෙල් ගෙන්වීමේ සහ ඒ කියන්නේ රිෆයින්ඩ් ප්‍රොඩක්ට්ස් ගෙන්වීමේදී ඒකේ තියෙන ෆයිනෑන්සින් ආම් එක වෙනම පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට බාර දීලා ඔපරේෂන්ස් ටික වෙනම අපේ දැනට තියෙන රිසෝර්ස් හරහා පාවිච්චි කරලා ඒ තුලින් යම්කිසි මේකට කාර්යක්ෂමතාවයක් සහ ඒ සප්ලයි එකේ ඩිස්රප්ෂන් එකක් නැතිව කරගෙන යාමට. ඒක තමයි අපි ඒකට යෝජනා කරලා තියෙන්නේ. විදුලියට අපි කරලා තියෙන අපි ගොඩාක් තදටම කතා කරනවා අනිවාර්යයෙන්ම රිනියුබල් එනර්ජි වලට යන්න ඕනේ. එතනදිත් අපි සෝලාර් සහ වින්ඩ් වලටත් එහාට ගිහලා අපි කතා කරනවා ග්‍රීන් හයිඩ්‍රජන් වගේ. මොකද අපි හැමතිස්සෙම කතා කරන්නේ මීට අවුරුදු 10කට 20කට ඉස්සරහින් වෙන්න ඕන අනාගතයක් තැන
අනාගතයක් අපි හදන්න ඕනේ. ඒතකොට ඒකට අවශ්‍ය කරන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් දැන් ඉඳලා කරන්න ඕනේ. ඒතකොට ඊට අමතරව ඩිසෙන්ට්‍රලයිස්ඩ් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් ගැනත් අපි කතා කරනවා. ඉතින් මේ ඒ දෙකටම සිංගුලර් ශ්‍රී ලංකාව විදිහට අතරම අපි විසඳුම් ඉදිරිපත් කරලා තිනවා. මම හිතන්නේ ඊළඟ දවස් දෙක ඇතුළත විශේෂයෙන්ම මේ බල ශක්තිය සහ විදුලි නිෂ්පාදනය පිළිබඳ අපේ සංකල්පයන් සහ අපේ තියෙන ප්‍රතිපත්තීන් අපි ඉදිරිපත් කිරීමට දීර්ඝ වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දනා මේ සමත් වීමට අසමත් වීම කියන කාරණය ගැන කතා කරාට දැන් මේ මට මේක hina වෙන්න නැතුව කියන්න අමාරුයි. හරිද? මම බලාගෙන කියන්න. ආර්ථිකයේ පතුලටම වැටිලා තිබුණත් උමගේ ඈත කොනකමට ආලෝකයක් පේනවා කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. මොකද්ද මේ පේන ආලෝකය වෙන්න? ආලෝකය ගැන නම් මට එච්චරම විශ්වාස නැහැ අභිෂේක. නමුත් අපි ආලෝකයට එන්න පාර තමයි හදාගන්න ඕනේ. මොකද දැනට මේ යන විදියට අපිට ආලෝකයක් පේන තෙක්මානක නැහැ. මොකද මම අපි අර නිතරම කතා කරා වගේ ආර්ථිකයක් ඉස්සරහට ගන්න නම් අපි ගාව මොන හරි වැඩපිළිවෙලක් තියෙන්න බෑ. දැන් අපි කාගෙන් අහුවත් වැඩපිළිවෙල මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. කවුරුත් ඒක ඉදිරිපත් කළත් නැහැ. දැන් සිංගියුලාරිටි මූව්මන්ට් එකකින් අඩතරණක් ඉදිරිපත් කරා, අපි ඉදිරිපත් කරා, තව සාධාරණ සමාජයක් ඔය වගේ විවිධ ඒ ආයතන වලින් ඉදිරිපත් කරාට රජයේ පැත්තෙන් කිසිම වැඩසටහනක් ඉදිරිපත් කළා නැහැ. දැන් අපි ණය පැහැර හැරියෙත් අප්‍රේල් 12 වෙනිදා එතෙක් ඉඳන් අද මේ අපි අගෝස්තු මාසෙට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකන් කවුරුත් මොකද්ද කරන්න කියලා ඉදිරිපත් කළා නැහැ. ඉතින් එහෙම ඉදිරිපත් කිරීමකින් නැතුව අපිට ආලෝකයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි ඉස්සරහදී. ඉතින් මොකද අපි මොකක්වත් දන්නේ නැතුව මොකක්ද ආලෝකයක් කියලා කියන්නේ. මම හිතන්නේ අර ලංකාවේ මිනිස්සුන්ගේ පොඩි විශ්වාසයක් තියෙනවා අභිෂේක. අපි අර ගොඩක් ඉරණම ගැන විශ්වාස කරනවා. කොහොම හරි කියන්නේ අපි හිතනවා ඉරණම අපේ පැත්තට හැමතිස්සෙම කැරකෙයි කියලා. ඇත්තටම ඉරණම කියලා කියන්නේ මගේ හිතේ මහ කම්මැලියෙක්. ඒ කියන්නේ නිකන් අපි ඕන දෙයක් වෙන්න දීලා ඒක අපේ ඉරණම කියලා හිතන් ඉන්නවා. අපි දැන් මේ තෙල් නැති වුණාට ඊට පස්සේ අපි හිතනවා ඒක අපි ඉරණම කරගන්න බලන්න තෙල් නැතුව දැන් පරිසර දූෂණය වෙන්න අපි කොච්චර හොඳයිද අපි නැවත වරක් කළුවරේ ඉඳිද්දි සුරංගනා කතා කියලා අපි දැන් පවුලත් එක්ක එකතු වෙලා ඒ වගේ කියනවා. නමුත් අපි දන්නවා ඊට වඩා ජීවිතේ දේවල් කරන්න පුළුවන් කරන්ට් එක තිබුණා නම් කියලා. අපි දන්නවා තෙල් තිබුණා නම් ඊට වඩා ජීවිතේ වෙනස් දේවල් කරන්න පුළුවන්. දැන් තෙල් නෙවෙයි නැත්තනම බල ශක්තියට ග්‍රීන් එනර්ජි වලටනේ අපි යන්නේ. ඒත් අපි අර ඉරණම කියන කම්මැලියට ඒක දාලා අපි ආලෝකය ගැන කියනවා. මේක තමයි ඉරණම අපිට ඉරණම හරහා ආලෝකය පේනවා කියලා අපි මාන පොඩි මනස්කාන්ත අපේම නිකන් බබල් එකක අපිම අර අපේ ෂෝයි අපේ ෂෝක් අපිට ෂෝක් වගේ මේ අපි මේකේ අර පොඩි නිකන් අපේම පොඩි මානසික වින්දනයක් ගන්නවා. මම හිතන්නේ ඒක යුතු නැහැ. පාලකයත් එහෙම වෙන එකයි. ඔව්. හැබැයි අපිට ඊට වඩා අභිෂේක අපි මහන්සි වෙලා වැඩ කරලා කාලයත් එක්ක තමයි අපේ සටන තියෙන්න ඕන. අපි ඉස්සරහා බලලා දැන් මොකද්ද කරන්න පුළුවන් එතෙන්ට යන්න කියලා. ඉතින් අපි ඒක කරා නම් අපිට ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මම අර මේ අභිෂේකගේ මුල්ම ප්‍රශ්නේ මේ ජාතික ආරක්ෂාව සහ මේක පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් මං ඉතා ඉක්මනින් කියන්නම්. මගේ ඒකට කෙටි දෙයක් එකතු කරන්න මංජු එකතු කරපු එකට අමතරව දැන් පාඩු ලැබීම පවක්ද කියලා හුවනේ. අභිෂේක මේ ලාභ ලැබීම පවක්ද කියලා. අභිෂේක ලාභයක් ලැබීම තමයි මම හිතන්නේ ඒ සමාජයට කරන්න පුළුවන් හොඳම සේවය. මොකද ගොඩක් දෙනෙක් හිතනවා ලාභයක් ලබන එක පවක් කියලා. එහෙම නෙමෙයි. මොකද මම ලාභයක් ලැබුවොත් තමයි මට කාට හරි දෙයක් කරන්න පුළුවන්. ඕක මං හිතන්නේ ජෝන් ටෙම්පල්ටන් කියලා තියෙනවා බිස්නස් එකක් කරනවා කියලා කියන්නේම කාට හරි උදව්වක් කරනවා කියන එක. දැන් මම උදාහරණයක් විදිහට බත් පැකට් විකුණනවා නම් මම බත් පැකට් විකුණලා ලාභයක් ගන්නවා වගේ මම මේ ලාභය ගන්න මම සපයන සේවාවට. එතකොට මම මේ ලාභයක් ගත්තොත් තමයි මට දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඕක ඇත්තටම තියෙනවා මේ එකපාරක් ඇමරිකන් එන්ටර්ප්‍රයිස් ඉන්ස්ටිටියුට් එකේ මහත්මයා ගියා ඉන්දියාවට. ගියාට පස්සේ එයාට හම්බුණා දරාවි කියන නගරේ රෙදි සෝදන කෙනෙක්. එයා කිව්වලු මේ බොහොම අපි කියන සාමාන්‍ය අපේ භාෂාවෙන් කියන නම් බොහොම අඩුව පහසුකම් තියෙන තැනක ඉන්න මහත්තයෙක් කිව්වලු මම නම් හරිම ධනවත් කියලා. ඉතින් අර මේ ආත බෲක්ස් තමයි ඇමරිකන් එන්ටර්ප්‍රයිස් ඉන්ස්ටිටියුට් එකෙන් ගියේ. එයා ගෝලු ඔයා කොහොමද ධනවත් කියලා කියන්නේ මගේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකත් එක්ක ගත්තාම ඔයාට හරි යමන් විදිහට ඉන්න ගයක් නෑ බලන්න මේ පාරවල් කැඩිලා. එහෙම කියලා එයා ගෝලු නෑ. මම ධනවත් මම දේවල් තුනක් කරන්න පුළුවන් නිසා. එකක් තමයි මම ආදායමක් උපයනවා. මම ලාභයක් උපයනවා. මම අනිත් මිනිස්සුන්ගේ රෙදි හොදලා. ඒ වගේ මම යම් කිසි දෙයක් ගොඩනගලා තියෙනවා. මටම කියලා ලොන්ඩ්‍රි එකක් විදිහට ව්‍යාපාරයක් තියෙනවා. අනිත් එක තමයි මම මේ උපයන දෙයින් අනිත් මිනිස්සුන්ට දෙයක් දෙනවා. ඒ නිසා මම ධනවත්. ඉතින් ඇත්තටම ආත බෲක්ස්ත් කියන ඒ අර්ථයෙන් ගත්තාම ඌ ධනවත්. ඉතින් එයා ලාභයක් ලැබුණ නිසා තමයි එයාට එයාගේ මට්ටමේ ඉඳලා හරි වෙන කෙනෙක්ට හරි කරන්න පුළුවන්.
දැන් රජයේ ආයතන වලින් කරන්න අභිෂේකයකට මේනේ තියෙන මිනිස්සුන්ගෙනුත් ගන්නවනේ මං කිව්වා වගේ දුප්පත් මිනිස්සුන්ට බිලියන 50ක් දෙද්දි අපේ khනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 600ක් ගන්නවා එතකොට ධනවත් වීමක් නෑ එතන තියෙන්නේ දුප්පත්කමෙන් තවත් දුප්පත් වීමනේ ඒකේ පව තමයි මේ ලංකාව ඇත්තටම ගෙවන්නේ පුද්ගලිකාංශයට අයිති වෙනවා කියලා කියන්නේ ඒක තමයි සැබෑ ජනතාකරණය. මොකද පුද්ගලික කියලා කියන්නේ ඔයත් පුද්ගලිකයි මාත් පුද්ගලිකයි මංජුත් පුද්ගලිකයි මේ හැමෝම පුද්ගලිකයි. දැන් අපිට ව්‍යාපාරයක් අයිති වෙනවා කියන එක පවක්ද? දැන් මේ ව්‍යාපාර ඔක්කොම යන්නේ දැන් අපි කන බොන දේවල් අපි ගන්න වාහන ඒවා අයිති රජයටද? දැන් අපි ඔය හැමෝම 3 wheeler එකක් හරි මොන හරි වාහනයක් ගත්තොත් ඒවා අයිති ඔක්කොම පුද්ගලිකාංශයටනේ. ඒතකොට මේ මිනිස්සු පවුද කරන්නේ? මේක සම්පූර්ණයෙන් මේ පටලවාගෙන තියෙන්නේ. එහෙම එකක් නෑ. අර අපේ ලංකාවේ විදුලි බල මණ්ඩලය khනිජ තෙල් නීති සංස්ථාව පාඩු ලබන එකත් පවක් නැහැ. නමුත් ඔවුන් පාඩු ලබන්නේ නැත්. ඔවුන් ලාභ ලබන එකත් පවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට ලාභ ලබා ගන්න බෑ එක පැත්තකින්. නැත්නම් ඒක පුද්ගලිකාංශයට අනිවාර්යෙන් දෙන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේදී උන්ට ලාභ ලබන්න නම් මට තියෙන යෝජනා කිහිපයක් තියෙන එකක් තමයි මම සරල එකක් කියන්න මේක කියලා මම නවත්තන්න. අපේ වතුර බිල දෙන්න යනවනේ. අභිෂේක හිතන්නේ වතුර බිලේ සාමාන්‍ය වතුර බිලක ඇවරේජ් එකේ රුපියල් 800ක් 1000ක් 2000ක් 3000ක් වගේනේ. ඔය වතුර බිල හැම ගෙදරකටම මිනිස්සෙක් යනවනේ කොලේකුයි ෆයිල් කවරේකුයි අරගෙන වතුර බිල ලියන්න. ඒකට අභිෂේක හිතන්නේ ඔය වතුර බිල ලියන්න අපිට ඔය වතුර බිලට වඩා ගාණක් යනවා අර යන මිනිස්සයාට පඩි ගෙවන්න. ඉතින් කවදාවත් ඔය වතුර බිලෙන් ප්‍රොෆිට් එකක් ගන්න බෑ. ඉතින් ඇත්තටම කරන්න පුළුවන් එක මාස 3කට සැරයක් බිලක් දෙනවා. එතකොට අර මිනිස්සු එකපාරයි යන්න ඕන. ඊට අමතරව අර ඒ මිනිස්සයාට ඉන්සෙන්ටිව් එකක් තියෙනවා බිල හරියට ලියනකොටත් ඉන්සෙන්ටිව් එකක් දාලා. ඉතින් එහෙම සාමාන්‍යයෙන් කරන්න බෑනේ. ඉතින් ඒ වගේ ඉතින් සුළු දේවල් වලින් ලාභ ලබන්න පුළුවන්. නමුත් වෙන්නේ ඇත්තටම ස්මාර්ට් මීටර්ස් වලින් කරන්න පුළුවන්. ගොඩක් දේවල් වල ස්මාර්ට් මීටර් එක ආණ්ඩුව බර දරා ගන්න ඕනේ නැහැ. ඒ දැන් අපි ගෙදර රවුටර් එකක් ගත්තත් ඉන්ටර්නෙට් එකට ඒක අපේ බිලට දානවනේ. එතකොට ඒ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා මේක කරන්න. විදුලි බිලට ඔන්ලයින් ගෙවන්න පුළුවන්. නමුත් අර ඒක අර දඩමීමා කරගෙන ඒක ජනතාවට අයිති කියලා තමන්ගේ රස්සාව රැක ගන්න ඒගොල්ලෝ හැමදාම උදේට අර තෙලුත් පුච්චගෙන තියෙන අමාරුවෙන් තෙලුත් පුච්චගෙන ඒකේ ගිහිල්ලා මීටරේ ලියලා කොලේ ලියලා ඒකේ අකුරු කියව ගන්නත් බෑ. ඊට පස්සේ ගණනය කරලා හැම මාසෙම දවස ගාන යනවා. ඉතින් එහෙම වුණාම කවදාවත් ලාභ ලබන්න බෑ. ඉතින් ඕක රජයට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පුද්ගලිකාංශය කරන්න ඕනේ. පුද්ගලිකාංශයට මීට වඩා අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපිට ආලෝකයෙන් අන්ධකාරයෙන් ආලෝකයට යන්න හම්බ වෙන්නේ. අපිට අඳුරේම මිය ගිහිල්ලා අසමත් රාජ්‍යයක් බවට තමයි පත් වෙන්න වෙන්නේ. අපි මේ වෙලාවේ පෙට්‍රෝලියම් එක ගැනයි CB එක ගැනයි ධන මේ විශේෂ කරලා කතා කරන්නේ උන්ගේ සේවා සැපීම අසමත් වීම නිසා. මොකද මේ වෙලාවේ මංජු රටට තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රශ්න වලට වග වෙන්න පුද්ගලයෙක් නෑ. ඉන්න දේශපාලකයෝ බයිනවා කලින් හිටපු අයට. හැබැයි දැන් දෙගොල්ලොම හරි යාළුයි. දැන් දෙගොල්ලොම එකට වැඩ කරන. කියන්නේ පුද්ගලිකාංශයට මේක බාර දීලා තිබ්බනම් අපිට ප්‍රශ්නයක් අහන්න ඇයි මෙහෙම වුනේ? ඒ කියන්නේ මේකට කට උත්තර බඳින්න වග වෙන්න කෙනෙක් ඉන්නවා. මං කියන්නේ ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. කෙසේදත් මංජු දැන් තව මතයක් තමයි මේක අපි නිතරම පහේ දැකලා තියෙන දෙයක් මේ සංවර්ධනය වුණු රටවල් වල තමයි මේ ඒගොල්ලෝ තමන්ගේ රට සංවර්ධනය කරලා තමයි මේ ඒ රටේ මේ ආයතන පෞද්ගලීකරණය කරේ වගේ ඒවා කියනවා. එතකන් ඒ රජය යටතේ තමයිලු ඒ රජයේ ආයතන බහුතරයක් තිබ්බේ. මේක සමාජයේ නිතරම කතා වෙන කාරණාවක්. නෑ ඒක මම හිතන්නේ කිසිම කිසිම ආකාර පදනමකින් තොරව ප්‍රකාශ කරපු දෙයක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා මේ යුරෝපයේ බහුතරයක් රටවලුත් ඒ වගේම ඕස්ට්‍රේලියාව ගත්තත් නවසීලන්තය ගත්තත් ජපානය ගත්තත් වෙන මොකුත් නැහැ. ඉන්දියාව අපි ගත්තත් ළඟම තියෙන රට ගත්තොත් එimhe ඉන්දියාවෙත් 1947 ඉඳලා 1980 වගේ වෙනකන් සෝෂලිස්ට් මොඩල් එකක් ඒ කියන්නේ මේ රටේ පැවතුනේ. නමුත් ඊට පස්සේ 1980 න් පස්සේ ඉන්දිරා ගාන්ධි ජනාධිපති විදියට නෑ අගමැති විදියට නේද පත් වුණායින් පස්සේ කොමරයිකෙන් රටේ පාලනය බාරගත්තායින් පස්සේ දැවන්ත විදියට අපි කියන්නේ වෙළඳ ප්‍රතිසංස්කරණ වලට ගිහිල්ලා දැවන්ත විදියට උන්ගේ රටේ තියෙන මොනවාද රාජ්‍යාංශීය දේවල් පෞද්ගලීකරණය කරන්න පටන් ගත්තා. ඉතින් කියන්නේ දියුණු උන රටවල් ඒ දියුණුනායින් පස්සේ තමයි මේවා පෞද්ගලිකාංශයට පැවරුවේ කියන එක සම්පූර්ණ කියන්නේ පදනමක් නැති කතාවක්. මොකද දියුණු කියන්නේ අපි ගත්තොත් එහෙම දියුණු උන රටවල් කියන රටවල් ගත්තොත් එහෙම බහුතරයක් තියෙන්නේ බටහිර ලෝකයේනේ. අපි ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ගොඩක් රටවල්නේ. ওই හැම රටකම අඩු වැඩි වශයෙන් දිගින් දිගටම පහුගිය අවුරුදු 200 300 පුරාවටම මේ පුහුණු කරගෙන පුරුදු පුහුණු කරේ තමන්ගේ ආර්ථික මොඩලේ විදියට ධනවාදය. එහෙම නැත්නම් කැපිටලිසම් එකට. ඒතර කැපිටලිසම් ඇතුළේ තියෙන මූලිකම අංගයන් තමයි අනිවාර්යෙන්ම ඉන්ඩිවිජුවලිසම් කියන එක, පුද්ගලික වාදය, ඒ වගේම විවෘත වෙළඳපොළ, එතකොට ප්‍රාග්ධනය, ඊට පස්සේ ඒ ඔක්කොටමත් වඩා උඩින් තියෙන එක තමයි වෙල්ත් ක්‍රියේෂන් කියන එක.
ඒතර wealth creation කියන්නේ අනිවාර්යයෙන්ම මේ privatization ඇතුලේ. ඒ කියන්නේ මේ පුද්ගලීකරණය සහ පුද්ගලීකරණය කියන්නේ රජයේ මැදිහත් අවම රජයේ මැදිහත් වීම තුලින් ව්‍යාපාර ප්‍රසාරණය වීම තුලින් ආර්ථිකයන් ප්‍රසාරණය වීම. ඒක තමයි සාමාන්‍යයෙන් කැපිටලිසම් වල තියෙන ෆන්ඩමෙන්ටල් කියන්නේ core values. එතකොට මේ මම හිතන්නේ මම මේක හැමතිස්සෙම කියන්නේ මේකයි මේ අපේ ඉන්න ගොඩක් මේ කතා කරන මේ දේශපාලන වේදිකාවල කතා කරන නිකන් මතවාද දෙන්න යන පුද්ගලයන් තාමත් කොහේ හරි තැනක මේ Google News එකක් එක තැනක කියවලා ඊට පස්සේ ඒකත් එක්ක මුළු කියන්නේ සමාජයේ ලොකු මතවාදයක් ඉදිරිපත් කරන්න හදනවා. ඒගොල්ලෝ කියන දේක් තමයි මංජු කියන්නේ ලෝකේ හැම වුණාට කමක් නැහැ. ඒ ලෝකේව ඔක්කොම අපිට ගැලපෙන්නේ අපි අපේ මේකක් හදා ගන්න ඕන වගේ කතාවක්. ඔව්. අපි මේ හදා ගන්න ඕන දේවල් තියෙනවා. හරිද? නමුත් හදාගන්න ඕන දේවල් තියෙන ඔය විදිහට නෙමෙයි ඔය කියන විදිහට නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හදාගන්න දෙන්න අපිත් යෝජනා කරනවා හදාගන්න ඕන දේවල්. නමුත් ඒක ආණ්ඩුව බදාගෙන නෙමෙයි හදාගන්න ඕනේ. එතන ඒ කියන්නේ හදාගන්න ඕනේ කරන මෙකැනිසම් එක ඒගොල්ලන්ගේ වැරද්ද තියෙන්නේ. දැන් මම ඔය කියන කතාවට ගොඩක්ම හේතු වෙනවා ඇත්තේ ඔය දැන් ගොඩක් රටවල් පෞද්ගලීකරණය කරන්නේ දුන්නන් පස්සේ කියලා කියන කතාව කියන්නේ ගොඩක් වෙලාවට ඔය ස්කැන්ඩිනේවියන් රටවල් සහ ජර්මනි වගේ රටවල් බලලා වෙන්නද. නමුත් උන් දිගින් දිගටම කියන්නේ බොහොම සරලයි මේක. ඒ කියන්නේ අපි කියන්නේ undebatable. ඒ කියන්නේ ඕනෑම රටකට රාජ්‍යයකට අවශ්‍ය කරන wealth එක එහෙම නැත්නම් දැනුම innovations එතකොට ඒක නව නිපැයුම් එතකොට expertise ඒ කියන්නේ ප්‍රවීණත්වය හැම දෙයක්ම ළඟා වෙන්නේ කැපිටලිසම් කියන මොඩල් එකේ එක එක ප්‍රභේදයන් අනුගමනය කිරීම තුලින් පමණයි කියන එක අපි නෙමෙයි කියන්නේ ලෝකේ පුරාවටම අද වෙනකොට ඔප්පු කරලා අවසానයි. මේ කතා කරන්නේ බටහිර පමණක් නෙමෙයි ඉන්දියාව සහ චීනයත් ඇතුළත්ව. මොකද චීනයත් කැපිටලිසම් ඇතුළේනේ ස්ටේට් කැපිටලිසම් ප්‍රැක්ටිස් කරලානේ ඒගොල්ලන්ගේ අවශ්‍ය ඒක ඉතින් උන්ගේ ෂී ජින්පින් පැහැදිලිව කිව්වානේ 2015 දී අපි අද වෙනකොට අපේ රටට අවශ්‍ය කරන wealth එක එතකොට අපේ රටට අවශ්‍ය කරන expertise technology හැම එකක්ම කැපිටලිසම් හරහා අපි ළඟා කරගත්තා. දැන් අපි මාවෝයිසම් ප්‍රැක්ටිස් කරන්න ලෑස්ති කියලා මම මේක කීප සැරයක් කියලා තියෙනවා. තාම ඒක කරේ නෑ. ඉන්දියාවත් එහෙමයි. ඉන්දියාවත් මික්ස් කැපිටලිසම් සෑහෙන කාලයක් පාවිච්චි කරා. ඒතර ඒක තුළ පමණයි අර ඒ රටකට දියුණුවකට අධික දැවැන්ත දියුණුවකට අවශ්‍ය කරන ඒ පසුබිම වැටෙන්නේ. මෙතෙන්දි කියන්නේ අර පිස්සු බල්ලා කඩාගෙන දුවනවා වගේ මේ දියුණුවක් නෙමෙයි ඇත්තටම. දැන් ලංකාවේ අවාසනාවට අපිට තියෙන අත්දැකීම තමයි 1977 න් පස්සේ විවෘත වෙළඳපළක් කියලා දෙයක් ඇති කරා. නමුත් ඒකත් තුළ ඒ හරහා අර දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් මේ වෙළඳපළ ආක්‍රමණය කිරීම තුළින් අපේ ජනතාවට දිගින් දිගටම තියෙන ඉතාමත්ම කටුක අත්දැකීම් මේ පෞද්ගලිකරණය හරහා. ඉතින් අන්න එතනයි මෙතන වැරද්ද තියෙන්නේ අභිෂේක. අපි අන්න ඒක පුළුවන් තරම් මෙතන දැනුවත් කිරීම කරලා මේ ජනතාවට තේරුම් කරලා දුන්නා නෑ මේක නෙමෙයි වෙළඳපළ කියන්නේ මේක නෙමෙයි තරංකාරී වෙළඳපළ කියන්නේ කියලා අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. මංජු මං ඒකට පොඩි දෙයක් එකතු කරනවා. ඒ කියන්නේ මේ අපේ රටේ අවුරුදු ගානක මේ 70 ගානක දේශපාලනතුල දේශපාලකයන් මේ සමහර වචන හරියට දූෂණය කරලා තියෙනවා. දූෂණය කරලා තමයි සමාජයට යවලා තියෙන දන. ඊට පස්සේ තමයි මිනිස්සු ඒක හරීම මෙහෙම තමයි වෙන්නේ නැත්තේ. මට දැන් ওই කතා එක්ක දැන් දේශපාලකින්ට මේ රජයේ ආයතන පෞද්ගලිකකරණය කරනවා කිව්වොත් ණයට අඳුකල වගේ නෑ එහෙම කරන්න බෑ ඒව දෙන්න බෑ ජාතික ආරක්ෂාවද ඊට පස්සේ මිනිස්සු දෝකට ඉතින් ලෝකෙ නැති දේවල් එකතු කරනවා වෘත්තීය සමිති නෙබේද මේකට හේතුව ඔව් උතන තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ මම කලින් උත්තර දෙන්නද හරි මේ මම හිතන්නේ උතන දේශපාලඥයෝ අකමැති වෙන්න තියෙන ප්‍රධානම හේතුවක් හරිද දෙකක් මම දකිනවා පළවෙනි දේ තමයි අපේ රටේ දේශපාලඥයන්ගෙන් 90%ක්ම රටේ අවාසනාවකට දේශපාලනයට යන්නේ දේශපාලනය කරන්න නෙමෙයි උන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න සහ උන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගන්න. හරිද? ඒතර ඒව කරන්න තියෙන උන්ට හොඳම විදිය තමයි පුළුවන් තරම් මේ වගේ ආයතන රජය තුල පවත්වාගෙන යාම. මොකද ඒ තුලින් ඕනට පුළුවන් වෙනවානේ තවුන්ගේ තියෙන පුද්ගලික හැඳුනුම්කම් සහ හිතවත්කම් මත ඒ කියන්නේ අපි කියන වෙනම එකම ඩීල්ස් ඒගොල්ලොත් එක්ක තමන්ගේ යාළුවොත් එක්ක කරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ධනෙ රැස් කරගන්න. හරිද? පළවෙනි දේ. බහුතරයක් ඉන්නේ. බහුගේ ඉතිහාසයේ පුරාට නම් වශයෙන් කියන්න පුළුවන් විදිහට අපි දැක්කනේ. තාමත්ම දරුණු විදිහට. ඒ පළවෙනි දේ. දෙවෙනි දේ තමයි ඔවුන්ගේ දේශපාලනයේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අර ඊළඟ තලයන් තියෙනවානේ. ඒ කියන්නේ අපි කියන්නේ ග්‍රාස් රූට් ලෙවල් එකේ ඉඳලා උඩට යන කට්ටිය. ඒතර ඒ වගේ කට්ටියට රැකියාව ලබා දෙන්න. ඒ කියන්නේ ඒකනේ ලේසිම දේ. ඒ කියන්නේ ඒ ඡන්ද පදනම පවත්වාගෙන යාමට අවාසනාවට අපේ රටේ ඡන්ද පදනම පවත්වාගෙන යන්නේ බුද්ධිමය සංවාදයක් තුලින් නෙමෙයිනේ. ඒතර ඒකනේ එහෙම රටක වෙන්න ඕනේ ඇත්තටම රටේ ඉන්න ඡන්දදායකයේ පුරවැසියන්ගේ බුද්ධිමය සංවාදයක් ඇති වෙන්න පුළුවන් මට්ටමේ අධ්‍යාපන මට්ටම ඉහළ නංගලා, උන්ගේ ජීවන මට්ටම ඉහළ නංගලා, උන්ගේ ආර්ථික මට්ටම ඉහළ නංගලා. එතකොට උන්ට පුළුවන් වෙනවානේ බුද්ධිමත්ම සහ තර්කානුකූලව හිතලා බලලා රටේ
ඊළඟ අවුරුදු කියන අනාගතය තීරණය කරන්න පුළුවන් නායකයන්ට රට බාර දෙන්න. නමුත් අපේ දේශපාලඥයන්ට අවශ්‍ය කරන්නේ ඒක නෙමෙයිනේ. උන්ට අවශ්‍ය කරන්නේ උන්ගේ මේ වෙලාවේ බල රැක ගැනීම සහ තමන්ගෙන් පස්සේ තමන්ගේ දරුවන්ට මේ දේශපාලන බලය ලබා දීමට. ඒතර ඒ සඳහා උන් කළ යුත්තේ මොකද්ද? ලේසිම දේ තමයි අමක් දානවා වගේ අර රස්සා ටිකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ උන්ට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ ආයතන තමන් සතුව තියාගෙන යාම තුලින් පමණයි. ඒතර ඕක ප්‍රධාන කාරණා දෙකයි. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ධනය දූෂණ වංචා තුලින් ධනය රැස් කිරීමයි තමන්ගේ ඡන්ද පදනම පවත්වාගෙන යමයි. ඔය හේතු දෙක පමණමයි ප්‍රධානම හේතු දෙක. එතනින් ඔතනින් එහාට තව හේතුවක් තියෙනවා. තවත් සමහරක් දේශපාලන පක්ෂ මේක රජය තුලින් පවත්වාගෙන යන්න හදනවා. උන්ගේ තියෙන ඒ කියන්නේ රජයකට කරන්න තියෙන ඒ කියන්නේ උන් හැමතිස්සම විපක්ෂය තමයි උන්ට ඒ කියන්නේ රටේ තියෙන දේශපාලන මතවාදවල තුල ගොඩාක් වෙලාට උන්ට විපක්ෂයේ සිටීමට හේතු වෙනවා. එතකොට මේ විපක්ෂයේ ඉන්න ගමන් රජයට පුළුවන් තරම් බලපෑම් කරන්න අවශ්‍ය කරන මේ අර පිරිස් බලය තියාගෙන යාම සඳහාත් මේ වෘත්තීය සමිති තියාගෙන යනවා. අපි කියන්නේ වෘත්තීය සමිති වැඩි කියලා නෙමෙයි අභිෂේක. ඕනෑම කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයේ හැමතිස්සම අපි කියන්නේ ඒක උදාහරණයක් ගන්න වෙන්නේ ඒ රටවල ඔක තියෙන හින්දා. යුරෝපයේ දැන් ප්‍රංශය වගේ රටක් ගත්තොත් එහෙම ජර්මනිය වගේ රටක් ගත්තොත් එහෙම ඒ කියන්නේ යුනියන්ස් කියනවා හරිම ඒ කියන්නේ ගොඩාක් ජපානෙත් තියෙනවා. තාමත්ම ශක්තිමත්. නමුත් ඔවුන් ඒ තමන්ගේ වෘත්තීය සංවිධාන පාවිච්චි කරන්නේ මේ ඒ කියන්නේ ඒ ආයතනවල තියෙන කාර්යක්ෂමතාව අඩු කරන්නවත් ඒකේ තියෙන එක අයගේ දේශපාලන මතවාද මේ ඉදිරියට ගෙනන්නවත් නෙමෙයි. උන් ඒක පවත්වාගෙන යන්නේ ඒ තමන්ගේ එක්කෝ ආයතනයේ තියෙන කාර්යක්ෂමතාව වැඩි කරගෙන ඒ ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ වෙල් බීయింగ్ එක උසස් මට්ටමකට අරගෙන ආවිල්ලා ඒ කියන්නේ තමන්ගේ සමාජය ඒ කියන්නේ රට ගැන සමාජය ගැන උන්ගේ ඊ타ත්ම ඒ කියන්නේ උන්ගේ උන් හිතන දේත් ඒක ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා. ඒතර ඒ තුලින් තමයි උන් ඇත්තටම මේ යුනියන් ඒ කියන්නේ උන්ගේ යුනියන් එකේ ප්‍රධාන කාර්යභාරය ඒකයි සිද්ධ වෙන්නේ. සහ ඊ타ත්ම අවශ්‍ය තැන්වලදී විතරයි උන් මේ යුනියන්ස් වලදී අර හාෂ් ඒ කියන්නේ ගොඩක් දරුණු නෙමෙයි සාමාන්‍යයෙන් අර ස්ට්‍රයික් වලට ඒ කියන්නේ වැඩ වර්ජන වලට වගේ යෑමට සිද්ධ වෙන්නේ ඊ타ත්ම ඒ කියන්නේ උන්ට එකඟ වෙන්න බැරි ගොඩාක් දරුණු තැන් ආවොත් විතරයි. ඒකෙදිත් උන් පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ උන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට ඩිස්රප්ෂන් එකක් නොවෙන්න. මොකද උන් හැමතිස්සෙම කල්පනා කරනවා උන්ගේ මේ කරන රැකියාව බිගර් පික්චර් එක ඇතුලේ කොතනද තියෙන්නේ මේ අපි කරන එක මේ අපේ රටේ සංවර්ධනයේ ක්‍රියාවලිය ඇතුලේ සමහර විට වැඩ කරන තැනක ජැනිටර් කෙනෙක් වෙන්න පුළුවන් අතුකාන කෙනෙක් වෙන්න පුළුවන් කැලිටි ටිකක් අහුවන කියන්නේ මැනුෆැක්චරින් ෆ්ලෝ එක කැලිටි එකක් අහුවන මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් මේ හැම කෙනාටම අවබෝධයක් තියෙනවා තමන් කරන ඒ සුළු කාර්යභාරය තමන්ගේ රටක් සමස්තයක් වශයෙන් ගත්තාම ඒකට එකතු වීමේදී දැවැන්ත කාර්යභාරයක් කරනවා කියලා ඒ සෙල්ෆ් ප්‍රයිඩ් එක ආත්මාභිමානයක් තියෙනවා. ඉතින් ඒ තුලින් ඔවුන් ඒ කියන්නේ ඒ වගේ යුනියන් එක හිටියත් ඔවුන්නේ ගන්නා තීන්දුව తీරන ක්‍රියාමාර්ග ගන්න සමස්තයක් වශයෙන් අර රජයකට දැවැන්ත ලෙස හැමතිස්සෙම අනවශ්‍ය ලෙස දේශපාලන බලපෑම් කරන්නේ නෙමෙයි. ඒ කියන්නේ අර සමාජයේ යහපැවැත්ම උදෙසා පමණයි. ඉතින් අන්න උතනක් තියෙනවා. අර පරණ ඉස්සලා කියපු කාරණා දෙකට අමතරව බලේ ඉන්න අය බලේ නොඉන්න අය මේ යුනියන්ස් තියාගෙන යන හේතුව තමයි අර විදිහට අනවශ්‍ය විදිහට දේශපාලන බලපෑම් කරන්න කියන එකයි මගේ කියීම. මම දනාගෙනත් ඒකට උත්තරයක් ගත්තා. ඔව් ඇත්තටම අභිෂේක යූනියන් කියලා කියන්නේ අර සාමාන්‍ය අපි කියන්නේ එකතු වීමට නිදහස තියෙන්න ඕන කියන අදහසින් තමයි ඔක පවත්වාගෙන යන්නේ. ඉතින් මංජු කියපු සාකච්ඡාව තමයි මගේ ඔළුවේ තියෙන්නේ. දැන් අපේ ඇත්තටම ඔය මේ වෘත්තීය සමිති කියලා ඉන්නේ අපේ අර අනවශ්‍ය විදිහට සේවකයෝ රජයේ දේශපාලඥයෝ ටික මේකට බඳවගෙන මේ මිනිස්සුන්ට කරන්න වැඩත් අඩු වෙලා මේ යූනියන් විදියට එකතු වෙලා තමයි මේ සම්පූර්ණ වැඩසටහන සම්පූර්ණයෙන් එහෙට මෙහෙට මේව කරන්නේ. ඉතින් ඔවුන්ට මං හිතන්නේ එකතු වීමේ නිදහස ඒවා අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. නමුත් ඇත්තටම ඉතින් අර ඒකාධිකාරී ස්ථානවල යූනියන් එකක් තිබ්බට පස්සේ සම්පූර්ණයෙන්ම වැඩේ අපි කියන්නේ අප්සෙට් වෙනවනේ. දැන් උදාහරණයක් විදියට ජල මේ අපි ගත්තොත් විදුලි බල මණ්ඩලේ ඔවුන්ට විතර ලංකාවට විදුලිය බෙදීමේ ප්‍රධාන බලතලයේ තියෙන ඉතින් ඔවුන්ගේ යූනියන් එක්කවත් අපි හිටින්න විදුලිය දෙන්නේ නැහැ කියලා මුළු ලංකාවේම ජනතාව අමාරු වැටෙනවා. ඉතින් එතකොට ඒ වගේ ඒකාධිකාරී බලයක් තිබ්බහම තමයි ඇත්තටම ජාතික ආරක්ෂාවට ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ. ජාතික ආරක්ෂාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොනවා හරි එක ඒකාධිකාරයක් තියෙන එක. එහෙමනම් යූනියන් එකක් ජාතික ආරක්ෂාව අනිවාර්යයෙන්ම මොකද ඇත්ත ඉතින් ඒකාධිකාරයක් තියෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි. පුද්ගලිකාංශය වේවා රාජ්‍යාංශය වේවා. රාජ්‍යාංශයේ තියෙන එක ඊකටත් වඩා බලපෑම වැඩි. මොකද පුද්ගලිකාංශය නම් අපිට ජනතාවට උන් එක පොඩි මේ නීතිමය වශයෙන් හරි හැප්පෙන්න පුළුවන්. රාජ්‍යාංශයත් එක්කත් පුළුවන්. නමුත් එතකොට ඉතින් රජයේම තමයි අම්පයර්ත් රජය බැට්ස්මනුත් රජය. එතකොට ඉතින් මැච් එකක් ගහන්න බෑනේ. මම බැට් කළා මම අම්පයර් මගේ අවුට් දෙන්න පටන් ගත්තොත් එහෙනම් මම කවදාවත් මගේ අවුට් එක මම දෙන්නේ නැහනේ. ඉතින් ඒක තමයි ඇත්තටම රාජ්‍ය ආරක්ෂාවට තියෙන ලොකුම බලපෑම. ඉතින් ඇත්තට මේ යූනියන් හරහා වෙලා තියෙන්නේ මං හිතන්නේ ඒකයි. අනිත් එක ඔවුන්ට අර පඩි අරව මේව දෙන්නේ නැති නිසා ඉතින් අර මොනවා හරි දේශපාලන
කට්ටියත් එක්ක එකතු වෙලා ඒ අපි දන්නවා මම හිතන්නේ ඒ අන්තිම දේශපාලන පක්ෂ මතනේ ඔය යූනියන් ගොඩක් හැදිලා තියෙන්නේ අර පක්ෂයට ඔව් එකකුත් නෙයි අර පක්ෂයට අදාළ මේ පක්ෂයට අදාළ ඔවුන්ගේ හැබැයි එකතු වීමේ නිදහස තියෙනවා අනිවාර්යෙන් ඒක කිසිම ගැටලුවක් නැහැ නමුත් ඒක රාජ්‍ය ආරක්ෂාවට ඒකාධිකාරයක් යටතේ තියාගන්න එක මම හිතන්නේ ඊට වඩා ලොකු බලපෑමක් ඒක එක පැත්තක් අනිත් පැත්තෙන් ওই විදුලි බල මණ්ඩලය සහ පෙට්‍රෝලියම් එක වගේ ඒවායි අභිෂේක ඒක ඒකාධිකාරයක් විදියට තියාගන්න එකම සහ ඕක පුද්ගලීකරණය කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා දැන් අපේ ඇත්තටම තෙල් සංස්ථාවේ පාඩුවට ප්‍රධාන එක හේතුවක් තමයි අර දේශපාලනය කරන එක දැනුත් අභිෂේකත් ඇහුවා දැන් තෙල් මිල අඩු කරන්න යනවා වගේ කතාවක්. ඕක පාඩුවට විකුණලා ඒ කියන්නේ තෙල් වල කොස්ට් එක යනවා නම් අභිෂේක රුපියල් 400ක් අපිට ඕක 350ට විකුණන්න බෑනේ. එහෙම පාඩුවට විකුණලත් විශාල පාඩුවක් ලබා ගත්තා. හැබැයි ඒ වගේම අකාර්යක්ෂමතාවය නිසාත් විශාල පාඩුවක් ලබා ගත්තා. හැබැයි ඕක ඇත්තටම කරන්න ඕන ඕක පාඩුවට විකුණනවත් රජය කරන්න ඕනේ. ඕක අර කොටස් විදියට පුද්ගලික අංශයට බාර දෙන්න පුළුවන්. අපි කියනවා අන්බන්ඩ්ලින් කරනවා කියලා. තෙල් සම්පූර්ණයෙන් මන්නගෙන පුද්ගලික අංශයට ඕන කෙනෙක්ට ගෙන්නන්න ෂෙඩ් වලට ඕන තරම් ඉඩ දෙන්න ඕනේ. නමුත් මේක එකපාරට කරගන්න ඒත් ඕගොල්ලන්ට අමාරු නම් මේගොල්ලන්ට එච්චරම අමාරු නම් අන්බන්ඩල් කරන්න. ඩිස්ට්‍රිබියුෂන් එක මුලින්ම ගලවලා කාට හරි දෙන්න. එතකොට රිෆයිනරි පැත්ත ගලවලා කාට හරි දෙන්න. විදුලියෙත් එහෙමයි. පවර් ජෙනරේෂන් පවර් ට්‍රාන්ස්මිෂන් ඒවා වෙන වෙනම කඩලා දෙන්න. ග්‍රිඩ් එක ඔක්ෂන් කරන්න. ඒ වගේ මේකේ ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා. මොකද දැන් අපි ඕකත් එක්ක බලන්න පුළුවන් හොඳම එක තමයි අපේ දුරකථන sannivedana ජාල. මට මතකයි මම පොඩි කාලේ අපිට කෝල් එකක් ගන්න ඕන නම් අල්ලපු ගෙදරට තමයි කෝල් එක දීලා කියන්නේ තව පැය භාගයකින් එනවා කියලා කෝල් එක ගන්න. ඒ ටෙලිෆෝන් ලයින් එක ගන්නත් මාස ගාණක් පොලිමේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ලිස්ට් එකේ ඉන්න ඕනේ. දැන් අභිෂේක මේ පල්ලෙහාට ගියොත් එම ඕන තරම් සිම් කාඩ් දෙනවා ගන්න. ඒ විතරක් නෙමෙයි අපි ඔය කියන ඔච්චර ජනප්‍රිය කියන ජංගම දුරකථන. අභිෂේකට මතකද දන්නේ ඒ දවස්වල ඉන්කමින් කෝල් එකකට මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ ඉන්කමින් කෝල් එකට අපිට ෆෝන් තිබ්බෙත් නෑ රුපියල් 22ක් ගන්නවා. රුපියල් 22ක් ඉන්කමින් කෝල් එකට අවුරුදු ගානකට කලින්. දැන් හරිනම් ගාන වැඩි වෙන්න එපා. අද අභිෂේක ඉන්කමින් කෝල් වලට කවුරු සල්ලි ගන්නේ නැහැ. අද අඩුම ගානේ ගන්න කෝල් වලට data වලින් තමයි කෝල් ගන්න. ඒ විතරක් නෙවෙයි ඒ දවස්වල CLI facility කියලා තිබ්බේ. ඒ කියන්නේ ගන්න කෙනාගේ නම්බරේ මට පේනවනේ ඒකට රුපියල් 2ක් කපනවා. CLI facility කියලා. අද එහෙමත් නැහැ. ඊට පස්සේ ඕක තරඟකාරී වෙලා කොච්චර තරඟකාරී වුණාද කියනවනම් ලංකාබෙල් කියලා ආයතනයක් අන්තිමට තරඟකාරී වැඩි වෙලා ඒගොල්ලෝ ඔයාට කෝල් එකක් ආවොත් පිට රටින් ඉඳන් අපි ඔයාට සල්ලි ගෙවනවා කියලා. අර සුනිල් පෙරේරා මහත්තයාගේ ඉස්සර ප්‍රසිද්ධ දැන්වීමකුත් තිබ්බා කුරුකුරුලස් කියලා සල්ලි ඒ කියන්නේ කවුරු හරි පිටරෙන් ඉඳන් මට කතා කරොත් මට ගානක් තරඟකාරීත්වය එච්චරට වැඩි වුණා. වැඩිලා අන්තිමට රජය කිව්වා ඕගොල්ලෝ මිල අඩු කරන්න එපා කියලා ඒගොල්ලෝ ප්‍රයිස් ෆ්ලෝ එකක් දැම්මා. දැන් සාමාන්‍ය මිල පාලනයන්නේ දාන්නේ වැඩි කරන්න බෑ කියලා. එච්චරට තරඟකාරීත්වය වෙනවා. ඒක තමයි වෙළඳ පොලකට කරන්න පුළුවන් දේ. නමුත් මම කියන්නේ අපේ ටෙලිකොමියුනිකේෂන් මාකට් එක සම්පූර්ණයෙන්ම ඒක ගැටලු නියාමනය වෙන්න ඕන තැන තියෙනවා. නමුත් ඒක සාර්ථක මොඩල් එකක්. දැන් SLT එක ඔච්චර පාඩු ලැබුව එක දැන් බලන්නකොට ජපාන් සමාගමත් එක්ක ලාභ ලබන ප්‍රධාන ආයතනයක් නේ ලංකාවේ. මම දැක්ක ඒක අර සභාපතිතුමත් කියලා තිබ්බා අපි ඔන්න බිලියන ගානක චෙක් එකකුත් රජයට දුන්න මේ ළඟදී මේ ඒකේ රජයට අයිති චූටි කොටස් වලින් කියලා. වැඩිපුර කොටසක් තියෙන්නේ මේ 50% ආසන්න ප්‍රමාණයක් තමයි රජයට දෙන. ඊටු ඒක අර පුද්ගලික සමාගමක් කරන්නේ. ඉතින් ඒකෙන් ඇත්තටම මම නම් කියන්නේ සම්පූර්ණ පුද්ගලීකරණය කරනවා. නමුත් අඩුම ගානේ කොටසක් දුන්නාම රජයට විශාල ආදායමකුත් ලැබුණා. ඒකෙන් දුප්පත් මිනිස්සුන්ට සේවය කරන්නත් පුළුවන්. නමුත් පුද්ගලිකාංශය කරාට පස්සේ ඒකේ අර පොඩි කැක්කුමක් එනවා. මොකද මගේ සල්ලි, මගේ කාලය, මගේ ශ්‍රමය, මගේ කීර්තිනාමය ආයෝජනය කරලා තියෙන්නේ. මම කැමති නෑ ඒකෙන් පාඩුවක් වෙන්න. එතකොට තමයි අර ඒක ලාභ ලැබීම සඳහා උත්ප්‍රේරණයක්, අභිප්‍රේරණයක් එන්නේ. ඒ නිසා පුද්ගලිකාංශය තමයි මේක කරන්න ඕන කියන දේ මම නම් ඉන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් මම මංජුගෙන් පොඩි අතුරු ප්‍රශ්නයක් අහනවා. දැන් දේශපාලනයට ආවහම මංජුත් යුනියන් හදනවද? දේශපාලනයට ඇත්තනවා අපි කියන මෙම යුනියන් කියන එකට දන්නවත් කිව්වා වගේ මේ කියන්නේ පුද්ගලයන්ගේ තම කියන්නේ පුරවැසි අයිතිවාසිකම් සහ උන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස ඔය සියලු දේවල්ම ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග. ඒ පිළිබඳ කිසිම විවාදයක් නැහැ. නමුත් දේශපාලන වශයෙන් අපි කියන්නේ අපි දේශපාලනය කරනවා අපිට නම් ඒ වගේ දේවල් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද ඔක්කොම කරන්න කලින් අපේ රට බැටලා තියෙන තැන ගැන අපි හිතන්න එපා. මෙතනින් හිට ගන්න මම හිතන්නේ යුනියන් හදන්න කලින් අපිට මම කියන්නේ අපේ පරම්පරාව ලෑස්ති වෙන්න ඕනේ සතියකට පැය 100ක් 120ක් වැඩ කරන්න. අන්න ඒක තමයි ඇත්තම තත්ත්වය. එහෙම නැත්නම් තවදුරටත් යුනියන් හදාගෙන අයිතීන් ගැන කතා කරන්න ගියොත් එහෙම අභිෂේක වෙන්නේ මම හිතන්නේ ඒ කියන්නේ අපි ආයේ කවදාවත් අර ආපසු හැරෙන්න බැරි වෙන ලක්ෂයක් පහු කරන ගියන් පස්සේ ආයේ ඒ කියන්නේ අර රිවර්සල් එකක් නැති වෙන තැනක් වෙනවනේ. අන්න එතන පහු කරගෙන යනවා. ඒකින්ද යුනියන් හදන්න කලින් මං කියන්නේ අපේ රටේ ඒ තරම් අවාසනාවන්ත තත්ත්වයකට ඇවිල්ලා තිනවා. ඒකින්ද අපේ දේශපාලන කියවීම ඇතුලේ අපි ඊට කලින් කරන්න ගොඩාක් වැඩ තියෙනවා. ඒ කියන්නේ අපේ කැපකිරීම ගොඩක් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒක ඇතුලේ අපි අපේ යුතුයකම ඉස්සල්ලාම කරලා ඊට පස්සේ තමයි මම හිතන්නේ අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ගන්නේ. මොකද රට වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙමෙයි. මොකද මේ වෙලාවේ රට වෙනුවෙන් අපිට හිතන්න වෙලා තියෙනවා. තව පොඩි දෙයක් එකතු කරලා නම් අභිෂේක අමතක වෙන්න කලින් මේ
මම හිතන්නේ දන්නත් මේක මගේ වැරදි නම් මේ දත්ත පොඩ්ඩක් නිවැරදි කරන්න. ලංකාවේ මම දන්න විදිහට රාජ්‍යාංශයේ ආයතන තියෙනවා මම හිතන්නේ 500කට අධික ප්‍රමාණයක්. ඕකෙන් 275ක් පමණ තියෙන්නේ for profits. ඒ කියන්නේ ලාභ ලැබිය යුතුයි කියන රාජ්‍ය ආයතන. ඔය ඔක්කොම අනිවාර්යෙන් පාඩු ලබනවා මම දන්න විදිහට. මම දැක්කා ඊයේ මම පහුගිය සතියේ මම හිතන්නේ මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ මම මට මතක හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාලගොඩේ මහත්මයා ප්‍රකාශ කරනවා ඒකෙන් ප්‍රධානම ආයතන 52ක අවසරේ ආදායම මේ ලාභ ලැබිය යුතු ආයතන වලින් ප්‍රධානම 52ක ආදායම රුපියල් බිලියන 30යි. නමුත් ඔවුන්ගේ ඇසට් බේස් එක ට්‍රිලියන 12යි. එතකොට සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ෆයිනෑන්ෂල් ලිටරසි තියෙන ඕනම අනුස්සයක් බලනවනේ අර රිටර්න් ඔන් ඇසට්ස් කියන එක මේක ඇවිල්ලා 0.0.02 පාරකට වඩා අඩු ප්‍රමාණයක්. මම කියන්නේ මේවා රාජ්‍ය අපරාධ. මේ රාජ්‍ය අපරාධ. ඒ කියන්නේ මෙහෙම කරන්න එපා. මේවා රටට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුද මේවා ගෙවන්නේ? ඒ කියන්නේ කොහෙන්ද මේ අපිට වෙන රටවලින් සල්ලි දෙන්නේ නැහැ නේ. අපිමනේ මේවා රිකවර් කරගන්න ඕනේ. ඉතින් මේ වල තියෙන මේ බරපතල තත්ත්වය තේරුම් ගත්තේ නැත්නම් මිනිස්සු තේරුම් ගත්තේ නැත්නම් කියන්නේ අපි යන තැන අපිට හිතා ගන්න බෑ. දනා මේ ඊළඟට අහන්නේ දැන් මේ වෙලාවේ අපි විශ්වාස කරනවා අපි දැඩිව විශ්වාස කරනවා අපි කතා බහකට ඉන්නවා අපි ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි කියලා. ඔබත් ඇඩ්වොකට් ආයතනයත් කියනවා ආර්ථික වශයෙන් අපි ස්ථාවර තත්වයකට එන්න නම් ස්ටේබල් ගවර්න්මන්ට් එකක් තියෙන්න ඕනි. ඒක මේ මහ පොළොවේ මතය සමග 100%ක් නෙවෙයි. නමුත් යම් තාක් ප්‍රමාණයකට සමපාත වෙන්න ඕනි කියලා. නමුත් අපි දකිනවා මනුෂ්‍ය කියනවා මේ මනුෂ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා නෑ තව අවුරුදු 2කට මැතිවරණයක් තියන්නේ නැහැ කියලා. ඉතා ඉක්මනින් මැතිවරණයකට යෑම සම්බන්ධයෙන් ඔබ ඉන්න අදහස කොයි වගේද? අභිෂේක මං හිතන්නේ පැති දෙකක් තියෙනවා මෙතනදී බලන්න. එකක් තමයි අර ජනතා මතය කොතරම් දුරට දැනට ඉන්න සංයුතිය නියෝජනය වෙනවද කියන එක. ඒ වගේම රටේ ආර්ථික තත්ත්වයත් එක්කත් මේක අපි බලන්න ඕනේ මේ වෙලාවේ කරගන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ දේශපාලඥයන්ගේ පැත්තෙන් උන් මැතිවරණයකට යන්න එපා කියලා කියන්නේ උන් මැතිවරණයකට යා ගන්න ගියොත් එහෙම අපි ගමට යා ගන්න බැරි තත්ත්වයක් නිසා. ඉතින් නමුත් දේශපාලන ස්ථාවරත්වය කියලා කියන්නේ අභිෂේක බොහෝ දෙනෙක් මේ ලංකාවේ ඔක්කොම කනපිට පෙරලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා ආර්ථික ස්ථාවරත් මේ දේශපාලන ස්ථාවරත්වය නැති නිසා තමයි කියලා ආර්ථික ස්ථාවරත්වය නැතුනේ. එහෙම දෙයක් නෙවෙයි නුනේ. ආර්ථික ස්ථාවරත්වය නැති නිසා තමයි දේශපාලන ස්ථාවරත්වය නැතුනේ. ආර්ථිකය ඇත්තට මිනිසුන්ට තෙල් තිබිලා එහෙම තිබ්බනම් කවුරුත් පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ නැහැ නේ. ඒගොල්ලෝගේ වැරද්දෙන් අනිත් පැත්ත. ඒ වගේම අපි හිතන් ඉන්නවා මේ 3 wheeler මහත්තුරු ඒගොල්ලෝ මේ ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙලා තියෙන කළු වෙළඳ පොලක් නිසා කියලා. නෑ නෑ. තෙල් කළු වෙළඳ පොලක් ඇති වුණේ තෙල් හිඟයක් තියෙන නිසා. නැතුව මේ කළු වෙළඳ පොල නිසා වෙළඳ පොලේ තෙල් හිඟයක් ඇති වුණේ නැහැ. තෙල් තියෙන කාලේ කවුරුත් කොහොම පෝලිං වල හිටියේ නෑනේ. ඒ වගේ මැතිවරණය සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට අපේ ජනතාවගේ මතය නියෝජනය වෙන සංයුතියක් අවශ්‍යයි. නමුත් මට හිතන විදිහට ඊළඟ මැතිවරණයකදී මේ තියෙන තත්ත්වයක් එක්ක අපි කොච්චර ඉක්මනට මැතිවරණයකට යයිද කියලා මට හිතා ගන්න බෑ. මේ මොකද ඒකේ පාර්ලිමේන්තුවේ මට ප්‍රායෝගිකව පේන්නේ අලුතෙන් ආපු කට්ටිය ඒගොල්ලන්ගේ පෙන්ෂන් එක අරවම ඒව නිසා කවදාවත් මේක විසිරුවා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් මේක අල්ලගෙන ඉන්නවා. අවුරුදු 5ම අල්ලගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අවස්ථාවේදී ජනතාවගේ අප්‍රසාදයක් තියෙනවා නම් කුඩා දේශපාලන පක්ෂවලට යම් කිසි වැඩි අවස්ථාවක් තියෙයි අවස්ථාවක් ලබා දෙන්න. අනිත් එක අපි ඉන්නේ පොඩි සංක්‍රාන්ති කාලයක ප්‍රධානමාධිනී දේශපාලන පක්ෂ පොඩ්ඩක් එළියට ගිහිල්ලා අලුත් කට්ටියට අවස්ථාවක් ලැබෙන අවස්ථාවක තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ සඳහාත් හොඳ අවස්ථාවක් තියෙනවා. මැතිවරණය සම්බන්ධයෙන් මට ඒ ගැන නිශ්චිත අදහසක් මගේ ඇත්තටම ඔළුවේ නෑ. මම හිතන්නේ ජනතාවගේ මතයයි පාර්ලිමේන්තු සංයුතිය ගැලපෙන්න ඕනේ. ඒක තමයි දේශපාලන ස්ථාවරත් ඇති කරගන්න පුළුවන් හොඳම විදිය. නමුත් මේ වෙලාවේ මැතිවරණයකට යා හැකිද කියන එක පිළිබඳව මූල්‍යමය තත්ත්වයක් වශයෙන් මම දැක්ක සමහර ආයතන ඒ ගැන අධ්‍යයනයක් කළා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ඉස්කෝලේ යන ළමයින්ට විභාගයට යා ගන්න බස් එක නැතුව ඒ ළමයින්ට පේපර් එක අච්චු ගහ ගන්න කොළ ටික නැති අවස්ථාවකදී අපි මැතිවරණයකට يعني ඒ වගේ යෝජනාවක් කරලා මේක සාර්ථකව කරගන්න පුළුවන් වේද කියලා. මොකද අපි වලපල්ලෙන් වලපල්ලට යනකොට නමුත් මම පැහැදිලිව එකඟ වෙනවා ජනමතයයි පොළවේ ජනමතයයි පාර්ලිමේන්තු සංයුතිය අතර සමපාතභාවයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි යන්න ඕනේ. නමුත් මේ තියෙන තත්ත්වයක් එක්ක මට තාම ඇත්තට මට හිතා ගන්න බෑ මොකද්ද මැතිවරණයකට යා යුතුද නැත්නම් මේක තව ටිකක් අල්ලන් ඉන්න ඕනද කියලා. නමුත් ඒකේ තේරුම ඒ අල්ලන් ඉන්න ඕන එක මේ අර දේශපාලඥයන්ට ගමට යන්න බැරි නිසා අල්ලන් ඉන්න ඕන එක නම් නෙවෙයි කියන එක තමයි මගේ අදහස. මං ජොයි ප්‍රශ්න මං අහන්න කැමතියි. අපි මැතිවරණයකට යෑම සම්බන්ධයෙන් දරන ඔපිනියන් එක කොයි වගේද? මං හිතන්නේ අපි සංවාදවලත් හිටියේ අපි මැතිවරණයකට යා යුතුයි. අපේ ඉල්ලීම ඇතුලේ ඒක ප්‍රධාන කාරණයක් විදියට තිබුණා. ඔව් ඒක නෑ සිංගල් ශ්‍රී ලංකා කියන සංවිධානය වගේම අපේ ඇත්තටම දේශපාලන මුහුණුවරකුත් තියෙනවානේ. ඉතින් ඒක තුලින් අපි අනිවාර්යයෙන්ම මේ දේශපාලන මුහුණුවර ඇතුළේ අපි අනිවාර්යයෙන්ම කියනවා මේ වෙලාවේ දේශපාලන මැතිවරණයකට යා යුතුයි කියලා. හේතුව තමයි කාරණා දෙකක්. එකක් තමයි
මේ වෙලාවේ ඉතාමත්ම විකෘති කියන්නේ දේශපාලන මොකක්ද අපි කියන්නේ රිප්‍රසන්ටේෂන් එකක් තියෙන පාර්ලිමේන්තුව ඇතුළේ මොකද මිනිසුන්ගේ මතවාදය තියෙන හාත්පසින්ම වෙනස් තැනක. දෙවෙනි කාරණාව තමයි මම හිතන්නේ ඒ කියන්නේ මේ ඕනෑම දැන් මේ වගේ ක්‍රයිසිස් එකකින් ගොඩ එන්න දැන් අපිට පැහැදිලිව පේන්න තියෙනවානේ අපිට තනියෙන් මේකෙන් ගොඩ එන්න බෑ කියලා. එතකොට මේකට ගොඩ එන්න අවශ්‍ය කරන අනිකුත් සියලුම කරුණු කාරණා සම්පූර්ණ වෙන්නට නම් විශාල වශයෙන් වෙනත් රටවල සහ වෙනත් ආයතනවල අන්තර්ජාතික සංවිධානවල සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඔවුන් නගන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ ස්ථාවර ඒ කියන්නේ ජනමතයක් නැති බව පැහැදිලිව පේන්න තියෙන රජයකට කොහොමද අපි දීර්ඝකාලීන එකඟතාවලට එන්නේ? මොකද හදිස්සියේ ඒ කියන්නේ පැහැදිලිව පොළවේ පේන තියෙන මතනේ මේ රජයේ වෙනස් වීමට අනිවාර්යයෙන්ම නියමිතයි කියලා මේ වෙලාවේ. ඒතර ඒ වගේ තත්ත්වයක් තුළ අපි ඕගොල්ලොත් එක්ක එකඟතාවලට ඇවිල්ලා ඊට පස්සේ පත්වෙන රජයකින් ඒවා වෙනස් වෙන්න ගත්තොත් එහෙම ඒ කියන්නේ ඔතන අර අපි හැමතිස්සම කියනවා ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක වේරියේෂන්ස් මෙතන තියෙන. ඒ කියන්නේ එක රජයක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන්න පුළුවන්. ඔය හැමෝටම මේ විශ්වාසය නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ විශ්වාසය නැති පදනම මත ඒ කියන්නේ අපේ රටට පිට රටේ ඉඳලා සල්ලි වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉඳලාම වර්ල්ඩ් බැංක් එක දක්වාම IMF එක දක්වාම ඔන්න අවිශ්වාසය තියෙනවා මේ පවතින රජය පිළිබඳ. ඒ කියන්නේ රජය මේ වෙලාවේ ඇතුලේ ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ තියෙන අර ඩීල් දේශපාලනය හරහා මොකද ඡන්ද 134ක් 140ක් පෙන්නුවා කියන එකෙන් කියවෙන්නේ නැහැ. උන්ට ජනමතය තියෙනවා කියලා. මොකද ජනමතය පැහැදිලිව පෙන්ලා තියෙනවනේ එතනින් එහාට වෙන පැත්තක තියෙන්නේ කියලා. ඉතින් මගේ ඒ කියන්නේ මම කියන්නේ සාධනීයම දේ තමයි මේ වෙලාවේ සිදුවිය යුත්තේ. මම කියන්නේ රට ගැන පොඩි හරි හැඟීමක් තියෙන පුද්ගල ඒ කියන්නේ දේශපාලඥයෝ ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ වෙලාවේ ඒ කියන්නේ ජනතාවකට ඡන්දයකට යන්න දීලා හේතුව මේකයි අලුතෙන්ම දේශපාලඥයෝ පත්වීම නෙමෙයි අභිෂේක මෙතන වැදගත්කම. මේ තියෙන මේ කියන්නේ අපිට මේ වෙලාවේ අර්බුද ගණනාවක් තියෙනවනේ මේ රටේ ප්‍රශ්න අර්බුද ගණන කියන්නේ සමාජීය ආර්ථික අර්බුද ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒකෝට දැන් අපිට මෙච්චර කල් දේශපාලඥයෝ ඉදිරිපත් කරපු සියලුම උන්ගේ මොනවා හරි දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒවා මේ වෙනකොට අපි ඉන්වැලිඩ් වෙලා තියෙනවා. ඒකින්ද ජනතාවට අයිතියක් තියෙනවා මේ වෙලාවේ මේ ප්‍රශ්න ටිකට හරියටම උත්තර දෙන පිරිසක් තෝරගන්න. මොකද මම වෙන වෙලාවක මෙච්චර රටේ මේ වගේ දරුණු ප්‍රශ්නයක් තිබුණ නැත්නම් අපි මෙහෙම කියන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඇත්තට මෙහෙම යාමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ වෙලාවේ දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තියෙනවා උත්තර නැති. ඒ කියන්නේ දේශපාලඥයෝ විසින් උත්තර දෙන්නේ නැති. අදටත් දැන් මම මේ වැඩසටහන පටන් ගන්න කලින් මම හිතන්නේ අපි කතා කරා මේ ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මේ රටේ තියෙන තෙල් ප්‍රශ්නෙට විසඳුම් හොයනවා වෙනුවට අපේ ඇමති මණ්ඩලය සහ මේ රජයේ මූලික අවධානය යොමු වෙලා තියෙන QR කෝඩ් එක හදන එකයි ඊට පස්සේ ඒකේ තියෙන පෝලින් ටික පාලනය කරන එකයි 3 wheel drivers අට බයින් එකයිනේ. මම කියන්නේ මොන තරම් ප්‍රාථමිකද කියන්නකෝ අපි ඉන්න තත්ත්වය. ඉතින් මෙන්න මේ අසාධාරණ තත්ත්වෙ හින්දා අපි කියන්නේ ඡන්දයකට යන්න කියලා. එතකොට අඩු ගානේ ජනතාවට හැකියාවක් තියෙනවා ඒ ඡන්දෙට ඉදිරිපත් වෙන අනිවාර්යම කණ්ඩායම් වලට ඉදිරිපත් කරන්න එනවනේ මේ ප්‍රශ්න ටික. මොකද මේ වෙලාවේ අභිෂේක පොළවේ බිම්මට්ටමේ මිනිස්සුත් අහන්නේ උත්තර ප්‍රශ්න කතා කරන්න ඉන්න එපා තවදුරටත්. අපි ප්‍රශ්න දන්නවා විතරක් නෙමෙයි දැන් අපේ ගේ දොරකොඩටත් ඇවිල්ලා ඉවරයි. අපේ ගේ ඇතුළට ඇවිල්ලා ඉවරයි. අපිට උත්තර දෙන්න. ඒතකොට අන්නේ උත්තර ටික බලලා ඒකට අනුව ප්‍රායෝගිකව වුන්ට තේරෙනවා මේ කට්ටිය ගාව තමයි අපිට ගැලපෙන උත්තරේ තියෙන කියලා අන්නේ කට්ටිය තෝරා ගැනීම ඉතාමත්ම සාධාරණ අවශ්‍යතාවය වෙනුවෙන් මම හිතන්නේ ජනතාව සහ දේශපාලඥයෝ පෙනී සිටින්න ඕනේ. ඒතර ඒක ඇතුලේ දන්නත් ඇත්තට මම හිතන්නේ වැදගත් දෙයක් මතු කරා මේ කියන්නේ ඇත්තටම අපිට සාමාන්‍යයෙන් මැතිවරණයක් තියනකොට මම හිතන්නේ දන්නත් US ඩොලර්ස් මිලියන 30ක් විතර යනවා. ඒ වගේ මේ වියදමක් යනවා. ඒකට අවශ්‍ය කරන මේ ඒ කියන්නේ අර පඩි නඩි උනක් දෙන්න වෙනවානේ ඡන්ද ගණන් කරන්න එන අයට ඒක එතනට ලොකු වියදම යන්නේ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ වෙලාවේ අපි කිව්වොත් එහෙම මේ රටේ තියෙන මේකත් එක්ක අපි ඡන්දයක් තියෙනවා හැබැයි රාජ්‍ය සේවකයන්ට ඇවිල්ලා මේ කියන්නේ මේ ඡන්දේ තියන්නේ මේ රටේ මේ තියෙන දැවැන්ත ප්‍රශ්න ඔක්කොම දන්නවනේ මේකට විසඳුමක් හොයාගන්නනේ ඔබට පුළුවන් නම් කැපකිරීමක් කරන්න ඡන්දේ ටික ඇවිල්ලා ඉතාමත්ම අඩු ඒ කියන්නේ මුදලකට ඒ ඡන්ද ගණන් කිරීම සහ සමහර විට ගොඩක් වෙලාට මම හිතනවා ශ්‍රී ලාංකිකයන් ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරයි කියලා ඡන්ද ගණන් කිරීම. මේක මගේ පෞද්ගලික කිවීම මොකද මට ඒ වගේ විශ්වාසයක් තියෙනවා. ඒ අවංක චේතනාවෙන් මේක කියන්නේ ඡන්දයකට ගියොත් ඒ වගේ දෙයකට උනත් කැපකිරීමක් කරන්න මිනිස්සු ඉදිරිපත් වෙයි. මොකද එතනින් එහාට ඔවුන්ට හෝප් එකක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙන නිසා. දෙවෙනි කාරණා තමයි අපි තේරුම් ගන්න ඕන අභිෂේක opportunity cost කියලා එකක් තියෙනවානේ. හරි දැන් අපි ඔය මිලියන 30 ගැන හිත අපි දවස ගානේ මේක පරක් වුණොත් එimhe හොඳට මතක තියාගන්න අපේ ආර්ථික දැන් රෙසිෂන් එක ගියන්නේ. දැවැන්ත ලෙස අනිත් පැත්තට යමින් පවතිනවා. මේ මිලියන 30 නිසා අපිට නැති වෙන wealth එක එහෙම නැත්නම් ප්‍රාග්ධනය බිලියන්ස් ගාණක්. හරිද? ඒක සමහරට බිලියන 10ක් වෙන්න පුළුවන්, බිලියන 20ක් වෙන්න පුළුවන්, බිලියන අපේ ආර්ථිකයෙන් භාගයක්ම ගැලවිලා යන්න පුළුවන්. බිලියන 40ක් වෙන්නත් පුළුවන්.
එතකොට මේ මිලියන 30ක රිස්ක් එකක් මේකක් ගැන හිතන හින්දා දේශපාලඥයෝ කියන නෙමෙයි. දන්නත් කිව්වා වගේ උන් මේකට එපා කියන්නේ ඇත්තටම සල්ලි කතාව ඉස්සරහට දාන්නේ. ඒක ඇත්ත කතාව එක නෙමෙයි. උන්ට ගමට යන්න බැරි වුණ හින්දා. මොකද උන්ගෙන් තිබුණ වංචා දූෂණ වලින් ඊට වඩා ලොකු ඩාක් අපේ රට සල්ලිනාස්ති වෙලා තියෙනවා. නමුත් ඇත්තට මේ කොස්ට් එකක් තියෙනවානේ. නමුත් අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ ඒ කොස්ට් එක අපි කොහොම හරි කරලා වියදම් කරගත්තොත් එහෙම අපිට අර නැතිවීමට නිමිත දවස ගානේ මේ හැම පහුවෙන හැම තප්පරයක් ගානෙම අපිට නැති වෙන ධනය සහ අපේ ප්‍රාග්ධනය සහ අපේ අනාගතය ඊට වඩා 100,000 ගාණක් වටිනවා. ඉතින් අන්නේ තර්කයේ මත ඉඳගනිමින් අපි හිතනවා ඒක තාමත්ම සාධනීය තර්කයක් කියලා. ඒකෙන්ද අපි කියන්නේ පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් කණ්ඩායමකට මේක බාර දෙන්න අවශ්‍ය කරන මැතිවරණයකට යායුතු කියන එක තමයි අපේ සංවිධානයක් විදිහට සහ අපේ දේශපාලන කියවීම. වැඩසටහන අවසන් කරන කලින් දැන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න හිතුවා මම දෙන්නගෙම. දනා දේශපාලනිකව ඔබ හිටගන්න තැන අනුව කෙනෙක් ඔබව කොයි විදියට හඳුන්වනවටද කැමති? මොකද ඔබ ආර්ථිකය ගැන කතා කරනවා වගේම අපිට දේශපාලනය අතාරින්න බෑනේ දනා. අපි හැමෝම දේශපාලනික සත්තු. නිසා මම හැමදේ ඇත්තටම නිදහස් වෙළඳාම සහ නිදහස් ආර්ථිකය පිළිබඳව සහ අපි කියන්නේ පුද්ගලික නිදහස පිළිගන්න දේශපාලන කෝණයකින් මම දිහා බලනවට පක්ෂපාත කියන්නේ ඒ මම නිරූපණය කරන තාම එහෙම පක්ෂයක් නැහැ. මොකද මේ කියන්නේ ප්‍රධාන ධාරාවේ පක්ෂ අතර. නමුත් අපි කියන්නේ පුද්ගලික නිදහස සහ පුද්ගලික ස්වාධීනත්වය ගරු කරන ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් කියලා කියන්නේ ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් එකට ගරු කරන දේශපාලන මතවාදයක් වෙනුවෙන් තමයි මම නිතරම ඉන්නේ. සහ ඒ වගේම නිදහස් විදියට අපිට කැමති දෙයක් කළා නිදහසේ අපි කියන්නේ අපේ ආතල් එකේ අපිට ඉන්න දෙන්න කියලා. ඒ කියන්නේ Tamanට ආතල් එක කියලා කියන්නේ ඒක වචනයක් වුණාට Tamanට තියෙනවනේ Tamanගේ ගතිගුණ ටික. මම කැමති දෙයක් තියෙනවා මට ඒක කරගෙන මගේ පාඩුවේ මට ඉන්න දෙන්න අනික් කට්ටිය ඒකට අනිවාර්ය සංවාදයක් ඒක පුළුවන්. නමුත් මගේ නිදහසට ගරු කරන පුද්ගලික නිදහසට ගරු කරන දේශපාලන මතයක් තමයි මම නියෝජනය කරන්නේ. මංජුගේ දේශපාලන කියවීම ගැන නිතරම කතා කරනවා සහ කරමින් ඉන්නවා. නමුත් මම බොහොම කෙටියෙන් කියන්නේ ඔබ දේශපාලනිකව හිටගන්න තැන ගැන කෙනෙක් ඔබව මෙන්න මේ විදියට ඔබේ ඔළුවට එන අදහස කොහොමද මේ විදියට මම අඳුනනවා නම් කැමතියි මම. තනි වශයෙන් කියන්නේ කැපිටලිස්ට්. ඒ සිම්පල් ඇස් that. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දක්ෂිණාංශික මේ ධනවාදී ආර්ථික ක්‍රමයක් සම්පූර්ණ බලාපොරොත්තු වෙන හැබැයි සමාජ වගකීමක් සහිත සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම ඉහළින් අගය කරන සියලුම මම ඉතාමත් දැඩිව විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තියෙන රටක් තුළ සියලුම දේශපාලන මතවාදයන් අනිවාර්යයෙන්ම නියෝජනය වෙ යුතුයි. උන්ට හඬක් තිබිය යුතුයි. ඒක මානසික වෙන්න පුළුවන්, දක්ෂිණාංශික වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ රටක් ඉදිරියට යන්නට, රටක් සුමට වෙන්නට සාමාන්‍යයෙන් ඔය මේ අභිෂේකා ඔය ගඟක් ගත්තොත් එහෙම ඔය ගඟේ පතුල තියෙන ගල් අර රවුම් වෙලා ලස්සන වෙන්නේ ඒ ගල් හැප්පෙන්නනේ. ඒ වගේ මේ මතවාද සංවාදය ඇති වෙන්න ඕනේ. ඒ තුලින් ඒකෙන් කවදාවත් මේ වෛරයක්, තරහවක්, ක්‍රෝධයක් ගොඩනගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මතවාද සංවාද තුලින් ගොඩනැගෙන හරවත් දේශපාලනය තුලින් හරි පුද්ගලයන් කාලෙන් කාලෙට වෙනස් විදිහකට අපි කියන්නේ පුද්ගලවාදයක් නෙමෙයි අර සිස්ටම් එකක් හදන්නේ ලෙගසි එකක් හදන්නේ ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි. අන්නේ ලස්සන ලෝකයක් හදන්න නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමය තුළ සීල මතවාදයන් නිරූපණය විය යුතුයි. ඒකින්ද අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය නම්බර 1 ධනවාදය සහ ඒ කියන්නේ සමාජ වගකීමක් සහිත ධනවාදය නම්බර 2. මොකද ඒ තුලින් තමයි මම හිතන්නේ මේක දන්නාත් ඉස්ලාම් මතක් කරා අපිට තව කෙනෙක් අභිෂේක බලා ගන්න පුළුවන් වෙන්නේ මට අපිට මොනවා හරි දෙයක් තියෙනවා නම්. දැන් අපි මේක කවුරු හරි කෙනෙක් දකිනවා නම් මේක ලොකු කුමර කෙනා කියලා මම හිතන්නේ ඒක කරන්න එපා කරුණා කරලා මේක උදාහරණයකට කියන්නේ. දැන් අපි මාස 2කට ආසන්න කාර්යයක් කමියුනිටි කිචන් කරනවා අපි මම හිතන්නේ ආහාර වේල් 40000ක් මම දීලා තියෙනවා. මේ ළඟක් වෙනකම්ම වැඩිය. මේ ළඟක් වෙනකම්ම අභිෂේකා මේ කියන්නේ අපිට පිටින් ආධාර මේ ලැබෙන්න කලින් අපේ පෞද්ගලික ධනෙන් තමයි අපි එදල් කරේ. ඒකට කරන්න පුළුවන් උනේ ඒ පෞද්ගලික ධනය අපි උපයාගත්තේ ධනවාදයේ තුලින් අපිට තිබුණු අවස්ථාවලින් අපි උපරිම ප්‍රයෝජන අරගෙන අපි ළඟා කරගත්ත වෙල්ත් එක. එහෙම නැත්නම් ඒ ධනය තුලින්. සහ ඒවත් එක්කම අපේ මානසිකත්වයේ අපි හැමතිස්සෙම ඒ කියන්නේ අපි බලනවා. ඒ කියන්නේ එතනින් එහාට මිනිස්සු ඇත්තටම ඒ කියන්නේ සල්ලි ඒ කියන්නේ මුදල් හම්බ කිරීමත් සමගම මම හිතන්නේ අර මිනිසුන්ගේ මානුෂීය පැත්ත හිතන්න අපිට අවස්ථා අපිට වෙලාව හම්බ වෙනවා. ඒක හින්දානේ ඇත්තටම ඔය ස්කැන්ඩිනේවියන් රටවල් ගත්තත් ජර්මනි වගේ රටවල් ගත්තත් අපි හැමතිස්සෙම කතා කරන්නේ හොඳම වෙල්ෆෙයාර් තියෙන්නේ කොහෙද? හොඳම එල්ඩර්ලි කෙයාර් තියෙන්නේ කොහොමද? කියන්නේ හොඳම වයසට ගිය මිනිස්සෙක් හොඳටම බලා ගන්න රටවල් ටික මොනවද කියලා බලන්නකෝ. නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ජර්මනි කියලා. ලෝකයේ තියෙන හොඳම හෙල්ත් කෙයාර් සිස්ටම් එක තියෙන කොහොමද? කියන්නේ පේෂන්ස් විදිහට හොඳම බලා ගන්න කොහෙද? ප්‍රංශය වගේ රටක, ජර්මනි වගේ රටක. මම කියන්නේ ඒව ඔක්කොම එන්නේ ඒ තුලින් අපි කියන්නේ ඒක නේ මේ හිතලුවක් නෙමෙයි. මේ උටෝපියාවල ජීවත් වෙන්න
එපා. මොකද මම පහුගිය දවසක පැහැදිලි එක වැඩසටහනකින් දැක්කා. දැන් මේ අපේ තියෙන ප්‍රවාහන සේවයේම රජය සතු වෙන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට ලස්සනට මේ කෝච්චි ස්ටේෂන් ටික ලස්සනට තියාගෙන මේ හරියට කතා කරන්නේ මේ ගෙදරට ඇවිල්ලා මේක රජය තුලින් තිබ්බොත් එහෙම අර අත් දෙකෙන් වඩාගෙන ගිහිල්ලා කෝච්චිය තියලා අර අවශ්‍ය තැනට ගෙනිනවා වගේ කතාවක් වගේ තමයි කියන්නේ යන්නේ. මම කියන්නේ ඇයි තවදුරටත් මේ වගේ වැරදි සීන අපි මිනිස්සුන්ට දෙන්නේ? මම කියන්නේ පවුනේ ඇත්තටම අභිෂේක. මොකද රජයක් තුලින් ඒකට අවශ්‍ය කරන කාර්යක්ෂමතාවය සහ නිපුණත්වය සහ ඒකට අවශ්‍ය කරන අර ඒක DNA එක නැහැ නේතන. එතකොට ඒ DNA එක තියෙන පුද්ගලයාට දුන්නොත් විතරනේ ඒ ඔක්කොම මේ තරංකාරීත්වය තුළ හැදෙන්නේ. ඒකද කරුණා කරලා මම කියන්නේ අපි මේ මිනිසුන්ව රවට්ටන එක තවදුරටත් නවත්තන්න ඕනේ. මගේ සහ අපේ කණ්ඩායමේ සම්පූර්ණ ස්ථාවරය තමයි අනිවාර්යයෙන්ම මේ රටට අවශ්‍ය කරන ආර්ථික සමෘද්ධිය ළඟා කරගන්න තියෙන හොඳම සහ කෙටිම සහ ප්‍රායෝගිකම ක්‍රමය තමයි දක්ෂිණාංශික මතවාදය සමාජ වගකීමක් සහිත. බොහොම ස්තුතියි. ඉතින් මංජු දනා අද අපේ ආරාධනය පිළිඅරගෙන ඉතින් අද වැඩසටහන මේ කතා බහට පැමිණියාට මේ වැඩසටහන අවසන් කරන්න කලින් මම සුබ පතන්න කැමතියි සිකුරාදා සිට පැවැත්වෙන මං හිතන්නේ Let's Reform Sri Lanka Reform Now Conference කියන අපේ මං හිතන්නේ ඒකේ කොටසක් එසෙඩ් බ්ලොග් අපිත් සජීවී විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සුබ පතනවා. බොහොම ස්තුතියි අභිෂේක. ඒ වගේම මංජු බොහොම ස්තුතියි. ඒ වගේම ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතන අපි නැවත හමු වෙමු අද මෙතනින් සමුගතර මං හිතන්නේ අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මිනිස්සු දැනුවත් කරන්න දේවල් ගොඩක් තියෙනවා. කාලේ බොහොම වැදගත් නිසා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අභිෂේක.